समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिන්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදී පැහැදී සූදානම් වෙන්නේ භාග්‍යවත් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය සොයාගෙන ආව ගමන් මාර්ගය පිළිබඳව මුල පටන් දැන අවබෝධ කර ගැනීම සඳහා කටයුතු සිද්ධ කරමින් බොහෝ දෙනාගේ ශ්‍රද්ධාව දියුණු කරමින් මේ බුදුරජාණන් වහන්සේ නම පාරමිතා සම්පූර්ණ කර කර එන ගමන කොයිතරම් දීර්ඝද කොයිතරම් දුක්සහගතද කියන කාරණාව පැහැදිලි කරවමින්ම භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න සියලුම දෙනාට අත්කල සපයන්න තමයි මේ සත්පුරුෂ දායක පින්නතුන් මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරගන්න යෙදුනේ. මේ ධර්ම දේශනා මාලාවේ පහුගිය දේශනාව ඇත්රජු සොයාගෙන ගියපු මහරජු නැවත ඇත්රජු ලැබුණට පස්සේ ඇතුට දඬුවමක් ලැබෙනවා ඇතුන් দমনය කරන කෙනාගේ. යකඩයක් පත් කරලා යකඩේ අල්ලන්න දුන්න නිසා යකඩේ අල්ලගෙන ඉන්නවා හොඬ පිච්චෙනවා. ඒ වෙලාවේ රජුරන් දුක හිතිලා ඇතු මැරෙයි කියලා ආචාර්යවරයාට කියනවා ආචාර්යනි මේක අතාරින්න කියාපන් මේක අතාරින්න කියාපන්. අතාරින්න කියලා යකඩේ අතහැරියා. නමුත් රජු කල්පනා කළා මේ තරම් දුක මේ තරම් වේදනාවක් වින්දේ රාගය නිසා. රාගයේ පිටුපස හඹාගෙන එළවගෙන ගිය නිසා තමයි මෙයාට මේ දඬුවම ලැබුණේ. අහෝ ලෝක සත්‍යයා මේ රාගය නිසා මොන තරම් සංසාර සාගරේ දුක් විඳිනවද? රාගය නිසා මොන තරම් අතරමං වෙලා ඉන්නවද? රාගයෙන් රත් වෙලා ජීවත් වෙන මේ ජනතාව රාගයෙන් මුදවගෙන ලෞතුරා මග වුන්ට කියලා දෙන්න නම් මම සම්මා සම්බුද්ධත්වයේ ලබාගත යුතුමයි කියන උතුම් අරමුණ චේතනාව මත එදාම රජනදරින් නික්ම ගිහිල්ලා ඍෂි ප්‍රෞಢයාවෙන් පැවිදි වෙලා ධ්‍යාන භාවනා වඩමින් කල්ගත කරලා දෙව්ලොව උපදිනවා. මරණයෙන් පස්සේ දීර්ඝ කාලයක් දෙව්ලොව දෙව්සප විඳලා නැවත වතාවක් දඹදිව දාලිග්ගිය කියන බමුණු ගමේ තමයි උපදින්නේ. දාලිග්ගිය බමුණු ගමේ ප්‍රධාන බ්‍රාහ්මණයාගේ පුතා. ඉතාම ලස්සනයි. ශරීරේ කොයිතරම් ලස්සනද කියනවනම් මිහිබට බ්‍රහ්ම රාජයෙක් වගේ ලස්සනයි. ඒ නිසාම
බ්‍රහ්ම කුමාර කියලායි නම කියන්නේ. බ්‍රහ්ම කුමාරයා ටිකෙන් ටික හැදෙමින් වැඩෙමින් පෝෂණය වෙමින් ලොකු මහත් වෙමින් කටයුතු කරනකොට අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙනවා. ත්‍රිවේදය ප්‍රගුණ කරනවා. ත්‍රිවේදයේ පරතරට ඉගෙන ගන්නවා. වේදයේ පාර ප්‍රාප්ත තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ පරතරට ඉගෙන ගත්තාම. මේ වේදයේ සම්පූර්ණ කරන්න වසර 12ක් ඉගෙන ගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ත්‍රිවේදයේ සම්පූර්ණ කරන්න 12 අවුරුද්දක් ප්‍රගුණ කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා බ්‍රහ්මවර්ධන කුමාරයා වයස 16 වෙනකොට මුළු ත්‍රිවේදයේම හදාarලා ඉවර කරනවා. තාම ලාබාල වයසේ ත්‍රිවේද පාරප්‍රාප්තයි. බ්‍රහ්ම කුමාරයා යටතේ බොහෝ ශිෂ්‍යෝ ත්‍රිවේදයේ හැදෑරුවා. සියලුම දෙනාට මනාව ත්‍රිවේදයේ ඉගෙනුවා. ඒ සියලු දෙනාම මේ ත්‍රිවේදයෙන් පාරිපෝෂණ තත්ත්වයටපත් කරලා මෞපියන් වෙනුවෙන් තමන්ගෙන් ඉෂ්ට කරන්න තියෙන සකල යුතුයකම් ටික ਸਰව සම්පූර්ණව ඉෂ්ට කළා. මෞපියන්ට යුතුයකම් ඉෂ්ට කරලා ත්‍රිවේදයේ තමන්ගෙන් මනාව ඉගෙනගත්ත ශිෂ්‍යෝ 500ක් සිටියා. ඒ ශිෂ්‍යෝ 500ම කැඳවලා තමා සතු කෝටි ගණන් ධනෙ ඒ ඇයට බෙදලා දුන්නා. සියලු දෙනාට ඒ ධනෙ බෙදලා දීලා මේ මෞපියන්ගේ අභාවයෙන් පස්සේ නැවත වතාවක් වනගත වෙනවා. නැවතත් ඍෂි ප්‍රවිජ්ජාවෙන් පැවිද්ද ලැබලා ඍෂිවරයෙක් හැටියට වනාන්තරයේ කටයුතු කරන මොහොතක තවත් ශිෂ්‍යයෝ එකතු වෙනවා. ඒ ශිෂ්‍යයෝ තමන්ගේ මව්පියන් ඇවෑමෙන් මුන්වහන්සේ සමග එකතු වෙලා ධ්‍යාන භාවනා වඩමින් කටයුතු කරනවා. ශිෂ්‍යයෝ 500ක් විතර ඉන්නවා. මේ සියලු ශිෂ්‍ය පිරිස සමග ඔවුන්ට ලෞතුරා මාර්ගය කියලා දෙමින් කටයුතු කරමින් ඉන්න අවස්ථාවේ මේ ශිෂ්‍යෝ 500 දෙනාගේ කණ්ඩායමේ ප්‍රධාන ශිෂ්‍යයා මේ තාපසතුමා සමගමයි ඉන්නේ. ප්‍රධාන ශිෂ්‍යයා සඳහන් කරනවා මේ කාරණාව ඉදිරියේ අපිට මනාව පැහැදිලි වෙනවා. මේ ප්‍රධාන ශිෂ්‍යයා වෙන කවුරුවත් නෙමෙයි ඊළඟ අන්තර් කල්පයේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබා ලෝකේ සුවපත් කරවන මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේමයි ප්‍රධාන ශිෂ්‍යයා හැටියට. අනිත් සියලුම ශිෂ්‍යවරු දහවල් කාලයේ පළවැල හොයාගෙන යනවා. නමුත් මේ ප්‍රධාන ශිෂ්‍යයා ආචාර්යවරයා ළඟ ඉන්නවා. සියලු දෙනා පළවැල සොයා යන්න ඉඩ හැරලා ප්‍රධාන ශිෂ්‍යයත් සමග උන්වහන්සේත් පළවැල සොයා යනවා. ඒ යන අතර එකල මුණ්ඩ කියන පර්වතය. මෙකල මේ පර්වතය හඳුන්වන්නේ ඒරක. එහෙනම් තාමත් මේ පර්වත රාජයා හැමම තියෙනවා. එකල මුණ්ඩ පර්වතය. මෙකල ඒරක කියලා සඳහන් කරනවා. මේ ප්‍රධාන ශිෂ්‍යයත් සමග මුණ්ඩ පර්වතයට නැංගා. සමුනුත් පළවැල හොයාගෙන යන්නේ. පර්වතයේ මුදුරට නැගලා වටපිට බලන වෙලාවේ පර්වත ප්‍රාන්තයේ තියෙන වලක් ගැඹුරු ළිඳක්. මේ ළිඳට වැටිලා ඉන්නවා කොටි දෙනා. කොටි දෙන පැටව බිහි කරලා ළිඳ ඇතුලේ. ඉතින් එයා පැටව හුරතල් කරමින් ඉඳිමින් පැටව වෙච්ච කටයුතු කරනවා ළිඳ ඇතුලේ. නමුත් මෙයා දින ගණනක් බඩගින්නේ ඉන්නේ. බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මෙයා වැඩි වෙලාවක් නැහැ මේ සුරතල් කරමින් ඉඳිමින් ආදරය කරමින් ඉන්න දරුවෝ කුසගින්න නිසා අනුභව කරනවාමයි. ඒ නිසා අර ප්‍රධාන ශිෂ්‍යයාට කතා කරලා ශිෂ්‍යයාට කියනවා ඔබ යන්න වනාන්තරයේ සිංහයෝ කොටියෝ මරා දාපු මලකඳක් තියෙන්න පුළුවන්. එහෙම මලකඳක් වෙතොත් වහාම අරගෙන එන්න මේ ව්‍යාඝ්‍ර දේවුන්ට අපි මේ මලකඳ දීලා කොහොම හරි මේ දරුවෝ ටික බේරමු. ඉතින් මේ ශිෂ්‍යයා වනාන්තරයේ දිගින් දිගට ඈතින් ඈතට ගියා මලකඳක් හොයන්න. නමුත් ඔහු වෙන්න ප්‍රමාදයි. මේ මොහොත වෙනකොට ව්‍යාඝ්‍ර දේවුව පැටව අනුභව කරන්න බොහොම සූදානම්. අර ගන්නවා, සිප ගන්නවා, ලෙව කනවා, තියනවා. මේ දැන් ඉතින් ජිලදමයක් ගැනීමේ ඊටාම ආසන්න තත්වයට ඇවිල්ලා ඉන්නේ. ඒ වෙලාවේ ආවර්ජනය කරනවා තමන්ගේ ශරීරය පිළිබඳව. මම
ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය සොයාගෙන යන ගමන. මේ ගමන තුළ දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා මම සම්පූර්ණ කළ යුතුයි. එහෙම පාරමී සම්පූර්ණ කරන්න නම් ඔය කාල සීමාවේ ජීවිතේ පවා දන් දිය යුතුයි. මේ ජීවිතය, මේ ශරීරය හැම පැත්තෙම ප්‍රතිභාය බව දැක්කා. ප්‍රතිභාය බව. මොකද්ද මේ ජීවිතේ ප්‍රතිභාය බව දැක්කා. මේ ජීවිතයේ උපන්න දවසේ පටන් අනතුරු වලට ලක් වෙන්න තියෙන ඉඩකඩ හැම පැත්තෙම වැඩි. ඕනම විදිහක අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. මා පණ පිටින්ම සත්තු කාලා දාන්නත් පුළුවන්. මා පණ පිටින්ම මගේ අතපය කෙනෙක් ඉවත් කරන්නත් පුළුවන්. කෙනෙක් ඉවත් කරනවා හෝ ඉබේ ඉවත් වෙන්නත් පුළුවන්. වෙන වෙන අකරතැබ්බයන්ට මුණ දීලා. ලෙඩ හැදිලා වසර ගණන් දුක් විඳින්නත් පුළුවන්. ශරීරය තුල පණුව හැදිලා අප්‍රමාණ වේදනාවල් විඳින්නත් පුළුවන්. ඉතින් හැම පැත්තෙම ශරීරයෙන් විඳින්න තියෙන අපහසුතාවයේ දකින්න එක තමයි මේ ප්‍රතිභාය බව දකින්නවා කියලා කියන්නේ. ඒ වගේම මානේ පවත්වාගෙන යන ශරීරය මොනතරම් නිෂ්ප්‍රයෝජනද කියන කාරණාවත් දකින්න. තාම පිළිකුල් සහගතයි. ඇට වලින් හැදිච්ච නුවරක් වගේ, ඇට කොටු වලින් හැදිච්ච නුවරක් වගේ මේ ශරීරය. ඇට කොටු 300ක්, නහරවැල් 900ක් එකට එකතු වෙලා ගැට ගැහිලා බැඳිලා තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අස්ථි පංජරේ නගා හිටවලා තියෙන ඇට කොටු නහරවැල් වලින් බැඳලා. දැන් මේ ඇට කොටු ආශ්‍රය කරගෙන මස් අලවලා තියෙනවා. හැම ඇට කොටුවක් ගානෙම මස් ඇලිලා තියෙනවා ඇට කොටු වැහෙන්නේ. අභ්‍යන්තරේ විවිධාකාර අපද්‍රව්‍ය දේවල් පිරීලා තියෙනවා. බඩවැල් තියෙනවා, ආමාශ තියෙනවා, වකුගඩු තියෙනවා, අක්මාව තියෙනවා, වෙනහළු තියෙනවා. මේ විවිධාකාර දේවල් ඇතුලේ පිරීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලේ ශරම මල මුත්‍ර කියන දේවත් මේ ඇතුලේ පිරීලා තියෙනවා. එහෙමනම් ශරීරය කියලා කියන්නේ ඇවිදින වැසිකිළියක් වගේ. තාම දුර්ගන්ධයෙන් අන්තර්ගතයි. මස් අලවලා තියෙන හැමතැනම. මේ මස් අලවගත්ත මේ ශරීරය මාර්ගයට අවතීර්ණ කළොත් ආපහු ඒ මස් අරගෙන ගෙදරින් නම් වෙන්නේ නැහැ. තුනකෝ, කපුටෝ, උකුස්සෝ ඇවිල්ලා මේ මස් දැහැගෙන යනවා. ඒ නිසා මස් අරන් ආයෙ ඉන්න වෙන්නේ. නමුත් ඒ සියල්ලම වහලා හමක් පොරවලා තියෙනවා. මේ සියලුම දේවල් වහලා හමක් පොරවලා තියෙනවා. මේ හැම තමයි දැන් අපි හැමෝම මේ දකින්නේ හරි ලස්සන රූපයක්. මේ හැම නිසායි අපිට එහෙම පේන්නේ. මේ කාරණාව විදර්ශනාවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නිසා. සමතය භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙන්නේ කලින් පවා ලෝකයේ තිබුණ භාවනා ක්‍රමයක්, සිත දියුණු කර ගැනීමේ ක්‍රමයක්. නමුත් මේ විදර්ශනාව කියන අති උතුම් ක්‍රමය සම්මා සම්බුද්ධ ශාසනයට පමණක් ආවේනික වෙච්ච ලෞතර බුදු පියාණන් වහන්සේ පමණක් දේශනා කරන ක්‍රමයක් විදර්ශනා ක්‍රමය. එහෙමනම් උන්වහන්සේ මේ වෙලාවේ මේ කය විදර්ශනා කරන්නේ මේ කුමකටද මේ තියාගෙන ඉඳලා මේ ආරක්ෂා කරගෙන ඉඳලා කුමටද? නම් විදර්ශනාව ළඟ කායගත සතිය පැහැදිලි කරන තැන මේ කයේ පිළිකුල් සහගත භාවය මනාව දේශනා කරලා තියෙනවා. මේ ශරීර අභ්‍යන්තරයේ මුලින් සඳහන් කළා වගේ අසුචි පුරවපු කලගෙඩියක්. නැටි භාජන හරි ලස්සනයි. නිසා අපි හරි කැමතියි. ගෙහිල්ලා නැටි භාජන තියෙන තැනකට ගියාම අපි හැමතැනම මේ නැටි භාජන අත ගන්නවා, කරකවනවා, හරවනවා, බලනවා, අගය කරනවා. මීට වඩා මේක, මීට වඩා මේක මේ ආදි වශයෙන් අපි හොඳට මේ දේවල් බලනවා. දැන් අපි මේක අතගගා බලබලා ඉන්න වෙලාවේ කෙනෙක් ඇවිල්ලා අපිට කීවොත් එහෙම
මේ වළං හදපු කෙනා ඔබ ඔය අතගාමින් ඉන්න කලගෙඩිය හෝ පෝච්චිය හෝ ඇතුළත අසූචි පුරවලා වහලයි තියෙන්නේ. එහෙම කීවොත් එහෙම කොච්චර ලස්සන වුණත් පිටපැත්තට අසූචි ගලවලා නැතත් මේ කලගෙඩිය අතගාන එක අපි අතාරිනවා. ඒක අල්ලන්න කැමති නෑ. සමහර වෙලාවට ඒ தത്വයට හදාපු ඒ පුජ්‍යලට අපි දොස් කියනවා. අය එන්නෙත් නෑ මෙතෙන්. දන්න කෙනෙකුට එන්න දෙන්නෙත් නෑ මෙතෙන්. ද්වේෂ සහගතම යනවා. මොකද අර කලගෙඩියට අසුචි පුරවලා තියලා තිබ්බ යන්නේ අයට අත ගන්න නිසා. අපි එතන ඒ තරම් පිළිකුල්. නමුත් ඒ අසුචි කවුද බැහැර කළේ? වෙන කවුරුවත් නෙමෙයි අපිම බැහැර කළපු දේවල් තමයි ඒ පුරවලා තියෙන්නේ. කලගෙඩිය අත ගන්න හරි අකමැතියි. නමුත් කුසාත ගන්න බොහොම ප්‍රියයි. ඒ කලගෙඩිය හාම ඒ හා සමානයි. ඒම තමයි ඒ තියෙන්නේ. එහෙනම් මොනතරම් අභ්‍යන්තරයේ පිළිකුල් සහගතද? මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන පිළිකුල් සහගත දේවල් කිසි කෙනෙක් මේ ශරීරයේ කිසිම කොටසකට කැමති නෑ. අපි වෙනතුන් හිතලා බලන්න. මේ ශරීරයේ කොතෙන්ටද කවුරුවත් කැමති? අනුන්ගේ ශරීරයේ නෙවෙයි මගේ ශරීරයේ කොතෙන්ට මං කැමතිද? මනාව කල්පනා කරලා බැලුවොත් අපි උදාහරණයක් අරගත්තොත් මේ විදර්ශනාව පැහැදිලි වෙන්නේ. තේරුම් ගන්න. දෙදෙනෙක් බොහොම ප්‍රේමවන්ත ජීවිතයක් ගත කරනවා. අපි සමාජයේ දකින්න දේවල් නේ. මේ දෙදෙනාගෙන් එක අය අනිත් තැනැත්තියට හෝ තැනැත්තියට කියනවා මම වසරක පමණ කාලයක් විදේශගත වෙනවා. අධ්‍යාපන කටයුතු හෝ රැකියා කටයුතු හෝ කුමන හෝ කටයුත්තක් සඳහා මා විදේශගත වෙනවා. මා එනතුරු ඔබ බොහොම පරිස්සමෙන් ඔබේ කටයුතු සිදු කරගෙන ඉන්න. අනිත් කෙනා කියනවා බෑ. මට එක මොහොතක් එක දවසක් ඔබ නොදැක ඉන්නවා කියන්නේ බොහොම අසීරු කටයුත්තක්. ඒ නිසා එක්කෝ මම අරගෙන යන්න එහෙම නැත්නම් ඔය රැකියාව මෙහෙම කරන්න. අර පුජ්‍යලයා කියනවා නැහැ. මේ ගමන මා යා යුතුමයි. අනිත් පුජ්‍යලයා කියනවා එහෙනම් මත් කියන්නේ. ඒ වෙලාවේ අපහසුතාවයෙන් සඳහන් කරලා අර පුජ්‍යලයා ගෙනල්ලා දුන්නොත් අවුරුදු 20ක් 25ක් තිස්සේ මගේ ශරීරයෙන් පිටතට නිරාගෙන ආපු ඇටකෝටු මම කපලා එකතු කරලා මේ බොහොම සුරක්ෂිතව පැකට් කරලා තියලා තියෙනවා. මේ ටික මා වෙනුවෙන් තියාගන්න. මා දකින්නවා හා සමානව බලන්න මේ මගේ ශාරීරික කොටස්. මේ අවුරුදු 20ක් 25ක් තිස්සේ කපාපු නියපොතු කැලි ටික එකතු කරලා මේක තියාගන්න. එකට බැඳලා ඉන්න කාලේ මේ ශරීරයේ අපි ප්‍රිය නැති තැනක් නැහැ. කෙස් ගැන බලහම කෙස් වලටත් අපි කියනවා හරි ලස්සනයි. නිල් පාටයි. මොනර පිල් වගේ. අපි කෙස් වලට එහෙම කියනවා. ඇස් වලටත් එහෙම කියනවා. නිල් මණික් වගේ කියලා. සුභා රහත් මෙහෙණින් වහන්සේ ඇස් දෙක ගලවලා දුන්නේ ඒක නෙමෙයි. ඔබ මට මොනවද මගේ ශරීරය ඔබ ප්‍රිය කරන්නේ කොහාටද මොකේද? මම ඔය නිල් මණික් දෙකක් වගේ තියෙන ඇස් දෙකට බොහෝම ප්‍රියයි. ප්‍රියපු සැනින් ඇඟිල්ලෙන් ඇනලා ගලවලා දුන්න අරන්නේ. ඔබ ප්‍රිය කරන්නේ මේ ඇස් දෙකටනේ අරන්නේ. ඔහු ආයෙ ඇස් ගෙනියන්නේ හිටියෙත් නෑ. ඒ කවදාවත් ඒ පැත්ත පළාතේ ආවෙත් නෑ. දැක්කම මේ වර්ණනා කරලා තියෙන දේවල් ගීතවල ලියවිලා තියෙන දේවල් හරි අගේට අපි වර්ණනා කරනවා. කිරිඳියට වගේ හරිම සුදු පාට. ශරීරය දැක්කත් ගමන ගැන කිව්වත් හරි වෙනස් හරි ලාලිත්‍යයකට අඩිය තියන්නේ හරි ක්‍රමයකට ගමන් කරන්නේ. අපි එහෙම සඳහන් කළා. නමුත් අච්චර ලක්ෂණයි කියලා කියපු දත. දැන් ඉන්නකම්ම කියේ ඇස් දෙක දත් හරිම ලස්සනයි කියලා. එතකොට මෙයා කියනවා හදිසියෙ මගේ දතක් ගැලවුණා ඊයේ පෙරේදා. මෙන්න ඒ දත. ඒක තියාගන්න මං එනවා. බාර ගන්නවද? නියපොතු ටික බාර ගන්නෙත් නෑ. දත දුන්නට බාර ගන්නෙත් නෑ. කෙස් පීරන පාරක් ගානේ පනාවට පැටිලා ගැලවෙනවා කෙස්. දැන් ඒක ගුලි කරලා ගහලා තියනවා කොහේද? ගෙනල්ලා දෙනවා. මෙච්චර කල් ප්‍රිය කරපු මොනර පිළ වගේ කියපු මගේ කෙස්. මේ ටික තියාගන්න. අපිට භාග්‍යතුන් වහන්සේගේ කේස හම්බුනොත් අපි දිවා රාත්‍රී වඳිනවා. කේස ධාතුන් වහන්සේලා. රහතන් වහන්සේගේ ලැබුණොත් අපි දිවා රාත්‍රී වඳිනවා. අපේ ලැබුණොත් තාම පිළිකුල්. අච්චර ප්‍රියයි කියපු කෙස් ගස්. උදේ ඉඳලා රැය වෙනකන් පිරිමැදමෙද හිටපු කෙස් ගස්.
කැම කන්න ගිහිල්ලා කැම කී තිබුණොත් එහෙම. එදාට තාම අප්‍රේසහගතයි. දොස් කියනවා පවා එස්ගස් කැම කී තිබුණ නිසා. එතකොට ලෝකේ කොයිතරම් මායාවක්ද කියන එක, ලෝකේ කොයිතරම් වංචාවක්ද කියන එක මේ කාරණාවෙන් මේ පැහැදිලි කරලා දෙන්නේ. කැමති නම් කේකවා. එස් වලට කැමතිත් නෑ, දත් වලට කැමතිත් නෑ, නියපොතු වලට කැමතිත් නෑ. හැම ඕනත් ලස්සනට පෙනෙන හැමනේ. ඒ නිසා හැමෙන් කැලලක් දෙනවා. මේක පරිස්සම් කරලා තියාගන්න. ඒක බාරගන්න. ලේ දුන්නොත්, සෙම දුන්නොත්, සරව දුන්නොත්, ඇටගොඩු කැලලක් වෙනම දුන්නොත් එකක්වත් බාරගන්න. එhmenan මල මුත්‍රා දුන්නට බාරගන්නෙත් නැහැ. දැන් එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ හැටියට අර පුද්ගලයා දිහා බලාගෙන විදර්ශනා කළොත් සැබවින්ම ඔබේ ශරීරයට මං කොහාටද ආදරය කළේ, මං කොහාටද ප්‍රේම කළේ, මම මොනවටද කැමති වුනේ, එහෙම කල්පනා කරලා බැලුවොත් විදර්ශනා කරගෙන යනකොට මං කැමති වෙච්ච එකම තැනක්වත්, එකම ඉන්ද්‍රියක්වත් මේ ශරීරේ නැහැ. සියල්ල ඊටාම පිළිකුල් සහගතයි. ධර්ම සේනාධිපති ශරීරත් මහරහතන් වහන්සේ මේ කය පිළිබඳව හරි ලස්සන උදාහරණයක් දේශනා කරනවා. උන්වහන්සේට ස්වාමීන් වහන්සේ නමක් චෝදනා කරනවානේ. ස්වාමීනි අර සාරිපුත්ත කියන භික්ෂුව හරි මාන්නකාරයි, හරි අහංකාරයි. උන්වහන්සේ යන ගමන් මගේ ඇඟේ හැප්පුණා. මගේ ගැටවතුව කැඩුවා. නමුත් මා දිහා බලලා සමාවත් ඉල්ලුවේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට ප්‍රකාශ කරනවා මහණ සාරිපුත්ත එහෙම කරන කෙනෙක් නෙවෙයි. නෑ ස්වාමීනි එහෙම කළා. නෑ කියපු ගමන් මොකද්ද වුනේ? සරණ බිඳුණා. නෑ කියපු ගමන් සරණ බිඳුණා. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිළිගත්තේ නෑනේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ ඇයි නිරේ ඉන්නේ? දේවදත්ත ස්වාමීන් වහන්සේ නිරේට ගිහිල්ලා ඉන්නේ ශරීරයේ ලේසලෝපු නිසාවක් සංඝ බේදේ කරපෙට ඒක හේතුවක් කරගත්තා. ප්‍රධාන වශයෙන් සරණ බිඳගත්තා. බුද්ධ සරණ නැතුව ගියා. ඒ නිසායි නිරේ ඉන්න ප්‍රධාන හේතුව. භාග්‍යවතුන් වහන්සේට එරෙහි වුණා. භාග්‍යවතුන් වහන්සේට එරෙහි වෙනවා කියලා කියන්නේ සරණ බිඳිනවා. එහෙනම් අපි සාකච්ඡා කරලා තිබුණා කලින් මහා සමය සූත්‍රෙත් අපි මේක ප්‍රකාශ කළා. යමෙක් බුදුන් සරණ ගියා නම් යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගනිස්සන්ති අපායං. සෝවාන් ආර්ය මාර්ගඵලයට ආවේ නැති කෙනෙකුට ආරක්ෂාවක් සැලසෙනවා නම් ඒ ආරක්ෂාව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යාම තුල පමණමයි. ඒක තමයි අපිට තියෙන ආරක්ෂාව. සෝවාන් නුනොත් තියෙන ආරක්ෂාව. ඉතින් දේවදත්ත ස්වාමීන් වහන්සේ සරණ බිඳ ගන්නවා. අර භික්ෂුන් වහන්සේත් ඒ සරණ බිඳගත්තා. සාරිපුත්ත එහෙම කෙනෙක් නෙවෙයි කියනකොට නෑ ස්වාමීනි එහෙමයි කිව්වා. එතනම සරණ බිඳුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරනවා කියන එක කොතනද තියෙන්නේ කියලා හිතන්න ඕනේ. ධර්ම රත්නයේ සරණ යනවා කියන එක ඒ තරම් අමාරු වැඩක්. භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියන එක ලෝක ධාතුවේ තියෙන අමාරුම වැඩේ කියලා අපි සාකච්ඡා කරුවේ ඒකයි. වචන මාත්‍රයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. එසේ වෙතත් භාග්‍යවතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ කැඳවනවා අපහු. හැබැයි සාරිපුත්ත මේ කියන කතාව. ඒ වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කවුද කියලා භාග්‍යවතුන් වහන්සේ දන්නවා. මට ඒ ප්‍රමාණවත්. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත. නමුත් මේ ඉන්න අයට දැනගන්න මේ කාරණාව හැබෑද කියන කාරණාව මට ප්‍රකාශ කරා. ඒ වෙලාවේ කරුණු 10ක් ඉදිරිපත් කරනවා තමන් වහන්සේ ගැන. ස්වාමීනි මම මහ පොළොව වගේ. ස්වාමීනි මම ජලය වගේ. ස්වාමීනි මම පාපිස්සක් වගේ. ස්වාමීනි මම සුලඟ වගේ. මේ කරුණු ප්‍රකාශ කරමින් ගිහිල්ලා. ඒක තැනක දේශනා කරනවා ස්වාමීනි අමු මස් ගෙනහිල්ලා දාලා තියෙනවා වේවැල් කුඩේ. මේ වේවැල් කුඩේට දාලා තියෙන මස් සමහර තැනක මේක මස් හැලියක් කියලා සඳහන් කරනවා. දැන් දවස් කීපයක් දාලා වහලා තිනවා දැන් මස් කුණු වෙලයි තියෙන්නේ. දැන් කුඩේ එල්ල ගන්නකොට මොකද වෙන්නේ? කුණු වෙච්ච මස් දිය වෙලා වැක්කිරෙනවා. වේවැල් කුඩේනේ. ස්වාමීනි මගේ කය කුණු වෙච්ච මස් හැලියක් වගේ. මේ කය කුණු වෙච්ච මස් හැලියක් වගේ. ස්වාමීනි එවන් කයක් අරගෙන මම කාට මාන්නක්කාර වෙන්නද? මම කාට අහංකාර වෙන්නද? මම ස්වාමීනි කුමක් නිසා මාන්නක්කාර වෙන්නද? මේ කය නිසා මම අහංකාර වෙන්නද ස්වාමීනි? ඒ කුණු වෙච්ච මස් හැලිය නිසා දේශනා කරනවා එහෙම. එහෙමනම් දේවල් කුඩේ උස්සනකොට වැක්කිරෙනවා. මේකයි
මේකයින් දිවා රාත්‍රී දෙකේම වැක්කෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දොරටු 9ක්. ඈ දවල් ඇරලා තින්නේ වහන්නෙම නැහැ. වැහුවොත් මොනව වෙනවද? වැහුවොත් වෙන ලෙඩක්. මුත්‍රා කරන්න බැරිව හිටියොත් දවස් දෙක. මල පහ කරන්න බැරිව හිටියොත් දවස් දෙක. මොන තරම් අපහසුතාවයකටපත් වෙනවද? එහෙනම් මේ දොරවල් 9 කිසිසේත් වහන්න බෑ. ජීවිතේ පවතින තාක්කල් මේ 9 ඇරලා. අපි කෙනෙකුගේ ලස්සනයි කියලා කියන්නේ මුහුණ බලලා. ඉස්සෙල්ලාම අපි ලස්සන දකින්නේ මුහුණේ. මේ මස් ඇලියේ අපද්‍රව්‍ය එළියට දාන දොරවල් 7ක්ම තියෙන්නේ මුහුණේ. එහෙම නේද? ඇස් දෙකයි, කන් දෙකයි, නාස්පුඩු දෙකයි, මුඛයයි. මේ 7ම තියෙන්නේ මුහුණේ. මේ 7ම දිහා බලමින් අපි කියනවා හරි ලස්සනයි. භාග්‍යතුන් වහන්සේගේ විදර්ශනාව නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? පල්ලෙහින් තියෙන දොරටු දෙකයි. මල මුත්‍රා කරන දොරටු දෙක විතරයි. අපි හොඳාකාරවම දන්නවා මේ ඇස් දෙකෙන් එළියට එන දේවල් වෙන කෙනෙක් දැක්කොත් පිළිකුල්මයි. විශේෂයෙන් අපි ගමනක් බිමනක් යනකොට පිරිස් අතරට යනකොට ලේසු කැලලක් තියාගෙන පිහිනවා. ඒ පිහින්නේ දැක්කොත් පිළිකුල්. මම දන්නවා ඒගොල්ලන්ට පිළිකුල් බව. ඒ නිසා පිහිපිහා ඉන්නේ. නාගෙන ආපු වෙලාවක නමුත් උලුම් කැලලක් පොළ කැලලක් දාලා හෝ කන සුද්ධ කරාම කිසි කෙනෙකුට ගිහිල්ලා පෙන්වන්නේ නැහැ මේක මගේ කනේ ඇතුලේ තිබිච්ච පාට කියලා. ඒක මිදෙල දාන්නෙත් නැහැ කාට හරි දැකලා පිළිකුල් හිතේ කියලා ඔබ පොඩි කරලා ගිහින් කොහට හරි විසි කරලා එනවා. නාසයෙන් එන දේවල් කාටවත් පෙන්වන්න කැමති නැහැ. මේ තොල්පිටි දෙකෙන් ඇතුළට ගියාට පස්සේ කොයි තරම් පිළිකුල් සහගතද? ආහාරයේ රුචිය වඩවන්නේ සුවඳ නිසා. සමහරලාට අවන්හලක් ගාවින් යනකොට මේ අවන්හලෙන් කෑම කන්නම හිතෙනවා වගේ සුවඳයි. ඒ නිසා පිරිසක් එකතු වෙලා කෑම අරගෙන මේසෙ වටේට ඉඳගෙන දැන් මේ සුවඳ හැමහම මේ ආහාරයේ භුක්ති විඳින්න ඉන්නේ ඇස්තිය. මේ ආහාරයෙන් ගහ ගන්නවා සමහර. මරා ගන්නවා සමහර. නමුත් ආහාර පිටක් අරගෙන මේ සල්පිටි දෙකෙන් ඇතුළට දාලා ඒක එක බත්තටයක්වත් හපන්න නැතුව ආපහු එළියට දැම්මොත් කිසි කෙනෙක් ඒකට ප්‍රියයිද? කිසි කෙනෙක් ප්‍රිය නැහැ. අර මේසෙ උඩ දැම්මොත් එහෙම එක පුද්ගලයෙක් අනික් අය නැගිටලා යනවා. දෙතුන් පාරක් හපලා දැම්මොත් මගට ගිලපියට ආහාරයෙන් දැම්මොත් අර තරම් සුවඳ හැමහම තිබිච්ච ආහාරයේ මේ තොලෙන් ඇතුළට ගියපු තැන ඉඳලා මොනතරම් පිළිකුල් වුණාද? එහෙනම් අභ්‍යන්තරේ කොයිතරම් අභ්‍යන්තරේ පිළිකුල්ද? භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිභාය බව දැන කියන තැන මේ කය හැම වෙලාවෙම උපද්‍රව වලට මූලපාලමයි කියන්නේ. කියන කාරණා එක මේ සියල්ලම උන්වහන්සේ නුවණින් ආවර්ජනය කරන්නේ. ඒ නිසා මේ ප්‍රතිභාය කියන වචනේ ඇතුලේ ওই සියලු තේරුම් තියෙනවා. ඒ නිසා තීරණය කරනවා ඒ කය මෙහෙම තියාගෙන හිටියත් ලෙඩක්. බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරනවා නම් දාන පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. මෙතනදී මේ කය තියාගෙන ඉන්න එක මට ලෙඩක්. මේකයි මේ ව්‍යාඝ්‍ර දේනුවට දෙනවා කියන එක දානයක්. ඇයට මේ කය දෙනවා කියන එක අර පැටවුන්ට ජීවිත දානයක්. ඒ නිසා වටපිට බැලුවා තාම ශිෂ්‍යයා පේන මානෙක නැහැ. ඒ නිසා කන්ද මුදුනේ ඉඳලා සියලුම දෙවියන්ට ආමන්ත්‍රණය කළා. සියලුම දිව්‍ය රාජයන්ට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා මේ දිව්‍ය රාජවරුන්ට පින් දෙනවා. දැන් මේ මම කරන්නේ පින්කමක් නේ. ජීවිතේ දන් දෙනවා. ඒ පින ජීවිතේ දීලා ඉවර වෙලා අනුමෝදන් කරන්න බෑනේ. ජීවිතේ ඉවරයි. ඒ නිසා දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. තස්ස මේ අනුමෝදන්තු ආවර්ජනය කරනවා කන්ද උඩ ඉඳලා. තස්ස මේ අනුමෝදන්තු උබෝ නාරද පබ්බතා. තස්ස මේ අනුමෝදන්තු උබෝ නාරද පබ්බතා. ඉන්දෝච බ්‍රහ්මාච ප්‍රජාපතිච සෝමෝ යාමෝ වෙස්සවනෝච රාජා. සබ්බේ දේවානුමෝදන්තු යමිදං පුඤ්ඤං කතං අය. යමිදං කියලා කියන්නේ යම් ඉදං කියලා කියන්නේ. මා විසින් රැස් කරගන්නා මේ කුසලය අනුමෝදන් කරනවා. තස්ස මේ අනුමෝදන්තු උබෝ නාරද පබ්බතා ඉන්දෝච බ්‍රහ්මාච ප්‍රජාපතිච සෝමෝ යාමෝ විස්ස වනෝච රාජා. සබ්බේ දේවානුමෝදන්තු යමිදං පුඤ්ඤං කතං මයා. මා විසින් රැස් කරගන්න මේ සියලු කුසල් මේ පර්වතයේ වාසය කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ඉන්ද්‍ර
ඉන්දෝ කියලා කිව්ව ඉන්ද්‍ර. කාටද මේ ඉන්ද්‍ර කියලා කියන්නේ? ඉන්ද්‍ර කියලා කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට. ඉන්දෝච බ්‍රහ්මෝච මහා බ්‍රහ්ම රාජවරුන්ට. අජාපතිච ප්‍රජාපතියට. ඒ වගේම සෝමෝ යාමෝ දෙස්සවනෝච රාජා. වෛශ්‍රවණාදී දිව්‍ය රාජවරුන්ට සතරවරන් දෙවිවරුන්ට සියලු දෙනාට ආමන්ත්‍රණය කරලා මාගේ ජීවිත දානී කුසලය වහන්සේලාට අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරලා තමයි අර ළිඳට පයින්නේ. ඉහළින්ම එනකොට ව්‍යාග්‍ර දේනුව දකින්නවා. තාම කුසගින් ඉන්නේ අල්ලගත්ත ගමන් ගියපු තෝලින් කෑලි කෑලි ගලව පණ පිටින් එහෙමම බුක්ති ඉඳලා දානවා. ඉතින් එතන ජීවිත පරිත්‍යාග කරලා සියලු දෙනාට පින් අනුමෝදන් කරලා ඇයට ජීවිතය දීලා උන්වහන්සේ දෙව්ලොව උපදිනවා. ජීවිත දානය නිසා. දීර්ඝ කාලයක් දිව්‍ය ලෝකේ දිව්‍ය ආයුෂ භුක්ති විඳිනවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. තුසිත භවණියමයි පහළ වෙන්නේ. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිත දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා ඒ දිව්‍ය සම්පත් භුක්ති විඳිනවා. ඒ දිව්‍ය සම්පත් භුක්ති විඳින්මින් ඉඳලා උන්වහන්සේ ඊළඟට ආපහු මනුලොවට පැමිණෙනවා. ඒ මනුලොවට පැමිණෙන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගත් කාලේ. ඒ කියන්නේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලබාගත් කාලේ තමයි මේ පැමිණෙන්නේ. උන්වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ අවුරුදු 10000ක් ගිහි ගෙදර ජීවත් වුණා. අපේ බුදු පියාණන් වහන්සේ අවුරුදු 29යි. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ අවුරුදු 10000ක් ගිහි ජීවිතේ අවුරුදු 10000ක් ගෙවලා උන්වහන්සේත් කාමයේ ආදීනව දකිනවා. අපි භාග්‍යතුන් වහන්සේත් මාලිගාව අතහැර ගියේ කාමයේ ආදීනව දැක්ක නිසා. ඒ වගේම උන්වහන්සේත් කාමයේ ආදීනව දකිනවා. කොහොමද උන්වහන්සේත් කාමයේ ආදීනව දැක්කේ? අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දිව්‍යාංගනාවන් පිරිසක් මම වට කරගෙන හිටියේ. මට මධ්‍යම රාත්‍රියේ අවදි වුණා. මධ්‍යම රාත්‍රියේ අවදි වෙනකොට දිව්‍යාංගනාවන් නොව එතන හිටියේ මල කඳන්. උද්දුමාතක තත්වයටපත් වෙලා. මොකද මේ උද්දුමාතක තත්වයටපත් වෙලා මිනිහෙක් මැරිලා දවස් 2ක් 3ක් යනකොට ඉදිමිනවා. දැන් ඒක වැඩි අපි දකින්නේ නැහැ. අපි බෙහෙත් දාලා වේලවන නිසා ස්වාභාවිකවම මැරිච්ච අය දවස් 2-3 ඉදිමිනවා. ඉදිමිලා පුපුරනවා. පුපුරනවත් එක්කම පුපුරපු තැන් වලින් සහ නාස් වලින්, කන් වලින්, කටින් මේ හැමතැනින්ම උතුරන්න පටන් ගන්නවා. දැන් උද්දුමාතක තත්වයටපත් වෙලා කියලා කියන්නේ මෙහෙම අය. එතකොට මේ හිටපු දිව්‍යාංගනාව ටිකත් උද්දුමාතක තත්වයටපත් වෙලා ඒගොල්ලෝ උතුරනවා. සමහර වෙලාවට අපිත් උතුරනවා. නින්ද ගිහිල්ලා ඇහැරිලා බලහම කටින් වැක්කිරිලා ගිහිල්ලා උතුරලා. මේ ජීවීම දැක්කට පස්සේ සමහර අය කෑ ගහනවා. සමහර අය hina වෙනවා. මේ විවිධාකාර විප්‍රකාර පුදුමාකාර කලකිරීමක් ඇති වෙනවා. යම් ප්‍රමාණයක කලකිරීමෙන් මේ වෙලාවෙ ඉන්නේ. මේ වෙලාව හොඳටම කලකිරීම. ඒ වෙලාවේ තමයි චන්න අමාත්‍යයට කතා කරන්නේ. චන්න මගේ අශ්වයානේ සූදානම් කරා. මට මේ අමුසොහණෙන් පිට වෙලා යන්න ඕනේ. චන්න නැගිටලා ගිහිල්ලා අශ්වයා සූදානම් කළා. මම මේ දීපංකර බුදුරජාණන් වහන්සේට උපමා කරන්නයි මේ ටික අපේ භාග්‍යතුන් වහන්සේගෙන් පැහැදිලි කරන්නේ. චන්න අශ්වයා සූදානම් කළා. ස්වාමීනි අශ්වයානේ සූදානම්. සඳහන් කරනවා මම ඉබේ ඇරිච්ච දොරවල් වලින් පිට වෙලා ගියා. ඉබේ ඇරිච්ච දොරටු වලින් පිට වුණා. මොනවද මේ ඉබේ ඇරිච්ච දොරටු? මේ මාලිගාවල් හරි විශාලයි. සඳහන් කරලා තියෙනවානේ ග්‍රීෂ්ම කාලේ හිටපු මාලිගාවේ ජීවත් වෙන මුළු ජනගහනය 1,96,000ක්. 1,96,000ක් ජීවත් වෙන මැදුර මොන තරම් විශාල වෙන්නද? මේකේ දොරවල් කීයක් තියෙන්නේ නැද්ද? උන්වහන්සේ වැඩ ඉඳන් පස්වෙනි තත්ත්වයේ. එතන ඉඳලා බැහැගෙන එළියට යන්න එනකොට දොරවල් කීයක් විවෘත වෙන්න ඕනේද? මේ සියලුම දොරවල් උන්වහන්සේ දොරගාවට එනකොට ඇරෙනවා. ඉබේ ඇරිච්ච දොරවල් වලින් මම එළියට ආවා. එළියට ඇවිල්ලා හන්තක අසුපිට නැගිලා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ මම රාජ්‍යයන් 3ක් තරණය කළා. මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ඒ කියන්නේ නෑ 12න් වගේ පස්සේ රාජ්‍යයන් 3ක් තරණය කළා. මේ රාජ්‍යයන් 3ක් තරණය කරනවා කියන එක එසේ මෙසේ කාර්යයක් නෙමෙයි. එදා රාජ්‍ය මේ ලංකා රාජ්‍යයට වඩා විශාලයි. දඹදිවේක රාජ්‍ය. එහෙනම් ඊට වඩා විශාල රාජ්‍යයන් 3ක් කොහොමද ඒක රැයකින් තරණය කරන්නේ? අපිට මධ්‍යම රාත්‍රියේ ලංකාවේ එහා කෙරවලින් පටන් ගත්තොත් මෙහා කෙරවලට බස් එකකට යන්න බෑ. එළි වෙනවා. මේට වඩා විශාල රාජ්‍යයන් 3ක් තරණය කරලා ගඟකිනුත් එළියට ගිහිල්ලා තමයි නතර වෙන්නේ.
ඉතින් හරියටම ධර්මයේ දන්නේ නැත්නම් මේ සත්පුරුෂයන්ගේ මේ වෑයම මෙන්න මෙහෙම සැක හිතෙන තැන් පවා ලිහලා පැහැදිලි කරලා දෙමින් තථාගතයන් වහන්සේ පිළිබඳව විචිකිච්ඡාව නැතුවම අවබෝධ කරවන්නයි මේ වෑයම. එහෙනම් හරියටම ධර්මයේ දැක්කේ නැත්නම් හරියටම ධර්මයේ දන්නේ නැත්නම් අපිට සැක හිතෙනවා මේ සතාට පුළුවන් ද රාජ්‍යන් 3ක් මේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ පහු කරන්න. එහෙමනම් අපි ඊළඟට හිතන්න ඕනේ මොහු කවුද කියලා. මේ රාජ්‍යන් හඹාගෙන රාජ්‍යන් ඉහළින් පියාඹාගෙන යන මොහු කවුද කියලා අපි දැනගන්න ඕනේ. මේ නිකන් පිරිසෙනෙක් එහෙම නෙවෙයි. මේ මොහොත උදා කරගන්න. උන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ මාලිගාවෙන් එළියට ඇවිල්ලා තමන්ගේ පිට උඩ වාඩි කරවා ගන්න මොහොත උදා කරගන්න මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ. ඒකෝර මේ මොහොත මොනතරම් වාග්යවන්තද? තුන් ලොවක් සනසන්ද පය තියන්න ලෑස්ති වෙන වෙලාව. මේ වෙලාවේ මගේ පිට උඩ තියාගන්න මොනතරම් පුණ්‍යවන්තද කන්තක. පාරමිතා පුරලා දෙව්ලොව ඉපදිලා තුසිතයේම ඉඳලා මහ බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වැඩම කරන දවසේ මනුලොව උපදින්නේ. උන්වහන්සේ මාතෘ ගර්භයට වඩින දවසේ උන්වහන්සේ මාතෘ ගර්භයෙන් බිහි වෙන දවසේ මෙයත් මනුලොවට එනවා. ඒ අද ඉපදිච්ච කෙනා ගිහි ගෙදරින් අරන් යනවා. කවුරුවත් දන්නේ නැහැ මොහු ඉපදුනේ මගේ පුතා ගිහිගෙන් අරන් යන්නේ කියලා. නමුත් ඒ සඳහා පෙරම් පුරලා ඉන්නේ. එහෙමනම් කන්තක එක්කෝ වලාහක කුලයේ අශ්වයෙක් වෙන්න ඕනේ. අජානීය අශ්වයෙක් වලාහක කුලයේ අශ්වයෙක් වෙන්න ඇති. මේ කාරණාව අපිට ඉදිරියට මුණ ගැහිලා. කාටද මේ වලාහක කුලයේ අශ්වය කියලා කියන්නේ? වලාහක කුලයේ අශ්වය බිම ගමන් කරන්නේ නැහැ. ඔහු ගමන් කරන්නේ වලාකුළු අතරින්. ඒකයි වලාහක කුලය කියලා කියන්නේ. අවශ්‍ය නම් අපි අත්ල දික් කෙරුවොත් අපේ අත්ල උඩ නතර වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. නෙළුම් කොළයක් ඇවොත් අපූර්වට නෙළුම් කොළේ උඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. සක්විති රජවරුන්ට ලැබෙන අත්‍යානේ වලාහක කුලයේ හස්තිය. සඳහන් කරනවා උදේට කෑම බෙදනකොට රජුරු මේ යතාගේ පිටේ නගිනවා යතා පරීක්ෂා කරන්න. සඳහන් කරනවා උදේ කෑම බෙදනකොට යතාගේ පිටේ නැගලා ලෝකේ වටේ රවුමක් ගිහිල්ලා උදේ කෑම කන්නේ ආපහු මාලිගාවට එනවා කියලා. තරම් වේගයෙන් ගමන් කරනවා. එහෙනම් මේ කන්තක කියන හස්තියත් එහෙම හස්තියෙක් අපිට කන්තක ගැන තොරතුරු බොහොම හම්බ වෙයි. ඉතින් එහෙම ඉබේ අරපු දොරවල් වලින් පිට වෙලා යනවා මධ්‍යම රාත්‍රියේ එළි වෙනකොට රාජ්‍යන් 3ක් පහු කරලා යනවා. මේ සියලුම දේවල් කුමක් නිසාද? කාමයේ ආදීනව. කාමයේ ආදීනව දැකලා කාමයේ තියෙන නිස්සාරත්වය දැකලා පංචකාමයේ નિසරු බව දැකලා තමයි උන්වහන්සේ මේ මාලිගාව තරණය කරලා යන්නේ. එන්න සඳහන් කරනවා අපි මේ වලාහක කුලයේ අශ්වය ගැනම සඳහන් කරපු නිසා එහෙම අශ්වයත් ඉන්නවා, එහෙම සිංහයත් ඉන්නවා, ඒසට සිංහයෝ, එහෙම වෘෂභයත් ඉන්නවා, එහෙම ඇත්තුත් ඉන්නවා. අපි පින්තුන් අහලා තියෙනවාද එහෙම මිනිස්සුත් ඉන්නවා කියලා. අජානීය මිනිස්සු. විශේෂයෙන් අජානීය මිනිස්සු ඉඳලා තියෙනවා ලංකාවේ. ලංකාවේ අජානීය මිනිස්සු හිටපු බව සඳහන් කරනවා. කොයි වගේද? අද නම් අපිට දැක ගන්න හැටියකුත් නැහැ. දැක්කට පරීක්ෂා කරන්න විදිහකුත් නැහැ. රුහුණෙන් රජුගෙන් ලියුමක් අරගෙන රජුරු ලියුම දෙන්නේ අනුරාධපුරේ රජුරන්ට දෙන්න කියලා. මෙයා උදේ 6ට නම් රුහුණෙන් ලියුම ගන්නේ. මෙයා 6:00 වෙනකොට අනුරාධපුරේ ලියුම අරගෙන. රජුරවන්ට ගිහිල්ලා කියහම රජුරු අහනවා ඔබ කොහේ දෙන්නේ? මම ඉන්නේ රුහුණේ ඉඳලා. රජුරවන්ට පිළිගන්න බෑ. රජුරවන්ට නෙමෙයි කාටද මේක පිළිගන්න පුළුවන්? මාතර පැත්තේ ඉඳලා අනුරාධපුරේට ආවා කියහම පැය භාගෙන් පැයේ ඉතින් රජුරෝ පිළිගන්නේ නැහැ. මෙයා කියනවා නෑ මං ආවේ හිඳලා. රජුරෝ පරීක්ෂණයක් කරනවා. මන්නාරම විතරක් ගන්න තියෙන බඩු ප්‍රමාණයක් ගැන කියලා මෙයාට කියනවා. එහෙනම් මන්නාරම ගිහිල්ලා මේ බඩු ටික අරන් වරේ කියලා. සදාහන් කරනවා මෙයා මන්නාරම ගිහිල්ලා බඩුත් අරගෙන එන ගමන් වැවෙන් නාලා දවල්ට කණ්ඩ අනුරාධපුරේ මාලිගාවට ආපහු වෙනවා. දවල්ට කැම කාලා ආය රුහුණට යන්න පිටත් වෙනවා. මේ මහා පුරුෂයන්ගේ වේගය කිසි කෙනෙකුට පේන්නේ නැහැ. නොපෙනෙන වේගයක්. තරම් වේගෙන් ගමන් කරනවා. මෙරට ඉඳලා තියෙනවා. දුටුගැමුණු මහරජතුමාගේ හිටපු යෝධයෝ මීට සමාන අය. මේගොල්ලෝ ගැන අපි සාකච්ඡා කරේ ඉස්සරහට. පුදුම ශක්තියක් තිබුණ අය. සමහර අය යුද්ධෙට ගියේ පොල් ගස් ගලවගෙන, සමහර අය යුද්ධෙට ගියේ තල් ගස් ගලවගෙන, සමහර අය ගියේ පුවක් ගස් ගලවගෙන. සඳහන් කරනවා ඉතින් ඒක තමයි ආයුධය.
ගෙනිහිල්ලා පිරිස මැදට ගිහින් පොල් ගහ කරකවනවා. ඉතින් කැරකිලා එනකොට පේන්න තිබ්බොත් අපි ඉඳ ගන්නවනේ මේ ඔළුව වදින්න එකක් වෙනවා. සදාහන් කරනවා පේනවනම් ඉඳ ගන්න තිබුණා. පොල් ගහ කැරකිනවා කාටවත් පේන්නේ නැහැ කියලා. ඔළු ගැලවිලා විසිනවා විතරයි පේන්නේ. ඒතරම් වේගින් පොල් ගස් කැරකියුවා කියලා සදාහන් කරන්නේ. ඉතින් එහෙනම් අජානීය අශ්වය විතරක් නෙවෙයි ඉඳලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේම එක තැනක භාග්‍යවතුන් වහන්සේම උපමා කරනවා සිංහයෙකුට. භාග්‍යවතුන් වහන්සේමයි දේශනා කරන්නේ. සිංහයෙකුට සමාන කරලා. ඒ සමාන කරන්නේ කේසර සිංහයෙකුට. අංගුත්තර නිකායේ තියෙනවා සීහ කියලා සූත්‍රය. මේ සීහ සූත්‍රයෙන් ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. සීහ සූත්‍රයේ කේසර සිංහය ගැන සඳහන් කරනවා. ඉතින් අපේ ජීවිත කාලේ නම් දකින්න ලැබෙන එකක් නැහැ කේසර සිංහේ. සඳහන් කරලා තියෙනවා ජීවත් වෙන්නේ රත්තරන් ගුහාවක, එහෙම නැත්නම් මණික් ගුහාවක, එහෙම නැත්නම් මනෝශිලා ගුහාවක, එහෙම නැත්නම් රිදී ගුහාවක. මෙයා ජීවත් වෙන්නේ. රත්තරන් ගුහාවක, මණික් ගුහාවක, රිදී ගුහාවක නැත්නම් මනෝශිලා ගුහාවක. දවස් 7ක් නිදිනවා. 7ක් නිදිලා තමයි නැගිටින්නේ. දවස් 7කට එකපාරයි කෑම කන්නේ. නැගිටලා 3 පාරක් කෑ ගහලා මෙයා 70ක්ම 48ක් දුවලා නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා තමන්ගේ හඬ තමන් ගාවට එනකන්. ශබ්දයට වඩා වේගෙන් දුවනවා. අද අහසේ යන යානා තියෙනවා ශබ්දයට වඩා වේගෙන් යන්නේ. ඒවා යන්නේ කිසිම බාධාවක් නැතුව අහසේ. මෙයා දුවන්නේ ගස් උඩින්, ගල් උඩින්, පර්වත උඩින්, අලවල් දොළවල් ඔක්කොම ජයගෙන මෙයා දුවන්නේ. එහෙනම් අද ඒ යන විඥානයකට වඩා මෙයා වේගවත්. සඳහන් කරනවා එක තැන බාධාවක් හම්බුනොත් උසබ මාත්‍රයක් උඩ පයින්නවා කියලා. ඒ කියන්නේ හිටි පියවරට උඩ පයින්නවා කියලා සඳහන් කරනවා මීටර 85කට වඩා වැඩි. මේ කේසර සිංහයාගේ හැටි. ඉතින් භාග්‍යතුන් වහන්සේ එක තැනක උපමා කරනවා මෙන්න මේ විදිහට තමන් වහන්සේව උපමා කරගන්න. එහෙනම් කාමී ආදීනව. ඒ කාරණාවමයි අපි සඳහන් කර හිටියේ. උන්වහන්සේ කොහොමද කාමී ආදීනව දැක්කේ? අපි කාරණාවයි අපේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතෙන් අරගත්තේ මේ ඉබේ ඇරුණ දොරවල් වලින් උද්දුමාතක තත්ත්වයට පත්වෙච්ච මලකඳන් හා සමාන දිව්‍යාංගනාවන් දැකලා කලකිරලා තමයි මෙතන දිව්‍යාංගනාවන් කියලා කියන්නේ මාලිගාවේ ඉන්න සුරූපී තරුණියන් දැකලා පිට වෙලා ගියේ. එහෙනම් කාමයේ පිළිබඳව සඳහන් කරනවා කාමයේ නම් තනසුලක් ගැනීම. කාමයේ තනසුලක් වාගේ. ඒ කියන්නේ හුලුවත්තක් වාගේ කියලා. හුලුවත්තක් උඩු හුලඟට අල්ලගෙන හිටියොත් අපිමයි දැවෙන්නේ. අතමයි පිච්චෙන්නේ. අතහැරියේ නැත්තම් තමන්ගේ අත පිච්චෙනවා. එහෙනම් කාමයට බැඳිලා, කාමයට වෙලිලා, කාමයෙන් රත් වෙලා, කාමයේ ඇලිලා ජීවත් වෙන පුද්ගලයා ඒ කාමයේ නිසාම වෙනසි යනවා. තනසුල අත නොහැරියාසේ මේ පුද්ගලයා කාමයේ නිසාම වෙනසෙනවා. කවදාවත් ඒක තේරුම් අරගෙන නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තව තැනක දේශනා කරනවා කාමේ නම් ගිනි අඟුරු වලක් කියලා. එතන සැප වගේ පේනවා. බෙතන සැප නැහැ. සීතල වෙලාවක ගිනි අඟුරු වලට ලං වෙන්න සැපයක් දැනෙනවා. වැටුණොත් ජීවිතේම විනාශ වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ ඒක උපමා කරලා තියෙන එක තැනක ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච මිනිහෙක් ඉන්නවා. ඔළුවේ ඉඳලා යටිපතුල් දක්වාම කුෂ්ඨ. දැන් කුෂ්ඨ හැදිලා මෙයා කහනවා. මෙයාගේ ජීවිතේ එක මොහොතක් කෑම කන්නවත් නිකන් ඉන්න වෙලාවක් නෑ කසනම හැර. කසන එකම තමයි ජීවිතේ වැඩි. කසල වේදනාවටපත් වෙලා මේ මිනිස්සයා කබලක් ලිපේ දාලා රත් කරලා මේ බිබිලි තවනවා. අර කබලෙන් තවනවා බිබිලි. එතකොට මේ තුවාල වෙච්ච බිබිලි යම් ප්‍රමාණයකට තැවෙනකොට පොඩි සැපයක් දැනෙනවා. භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කරන්නේ මාගන්ධිය බමුණට. අහනවා මාගන්ධිය පස්සේ කාලේ එයාට සනීපයි. දැන් එයා පාරේ යනකොට එයාට දකින්න හම්බ වෙනවා එයාට කලින් තිබ්බ ලෙඩේ හැදිච්ච වෙන එක්කෙනෙක් කහ තවනවා. දැන් මෙයාට හිතෙනවද දුවගෙන ගිහිල්ලා තවා ගන්නද? නෑ ස්වාමීනි හිතෙන්නේ නෑ. ශක්තිමත් දෙන්නෙක් ඇවිල්ලා මෙයා ඇදගෙන යනවා තවන්න. මෙයා යනවද මාගන්ධිය? නෑ ස්වාමීනි යන්නේ නෑ. ඇයි යන්නේ නැත්තේ මාගන්ධිය? දැන් එදා තැව්වේ මාගන්ධිය සැප හින්දානේ. ස්වාමීනි එදා සැප වගේ දැනුණට එදා කායප්‍රසාදේ වෙනස් වෙලා තිබුණා. සැප නෑ. එදත් දුකයි අදත් දුකයි. කායප්‍රසාදේ වෙනස් වෙලා නිසා සැප වගේ දැනුණා. එහෙමනම් මේ කාමයට එක්ක අපි මේ ලෝකේ දකින්නේ සැප නෙමෙයි. මේ දකින්නේ සැප වාගේ එකක්. සැප දැක්කේ නෑ තව. සැප වාගේ එකක් තමයි දැක්කේ. කෙනෙකුට ඕනේ මණිකක්.
මණිකක් වාගේ එකක් දීලා වැඩක් නැහැ. දරුවෙක් අඬ ඉල්ලන්නේ රත්තරන් මාලයක්. දරුවා රවට්ටන්න රත්තරන් වගේ මාලයක් ගෙනහිල්ලා දීලා වැඩක් නැහැ. එයාට රත්තරන් මාලයක්මයි ඕනේ. එහෙනම් අපි දකින්නේ සැප නෙවෙයි සැප වගේ එකක් අපි දකින්නේ. ඒකේ සැප කොයි වගේද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? සැප වගේ එකේ චූටි සැපක් තියෙන්න පුළුවන් නේ. උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම. මිනිහෙකුට තුවාලයක් තියෙනවා. තුවාලේ හොඳ වේගෙන යනකොට අත ගන්නකොට මොකද වෙන්නේ? අනීපයි. දරුවෝ කියනනේ කසනවා කියලා. දෙව්පියෝ කියනවා කහන්න එපා හොඳ වෙන්නේ කසන්නේ. ආන්නේ ළමයි කසනවා සනීපෙ හින්දා. පහල ආයෙ පතු ගහ ගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දියේ මේ කාම ලෝකයේ මිනිස්සු දකින මේ සැප හරියට කොයි වගේද? තුවාලයක් නියාගින් කහනකොට දැනුණා නම් යන් සැපයක් අන්න ඒ වාගේ සොච්චං සැපයක් තමයි මේ විඳින්නේ කියලා. මේක නෙවෙයි සැප හොයාගෙන යන්නේ. මේකට රැවටිලා ඉන්න එපා මාගන්දියේ මෙතන. මේ චූටි දෙයක් විතර තියෙනවා. එහෙනම් මාගන්දියේ මේ ඔක්කොම අතහැරලා ගියපු මට විවේකයෙන් උපන් ධාන සෝය හම්බුණා. මාගන්දියේ ප්‍රථම ධාන සෝය කියන එක දිව්‍ය ලෝක සෝයට වඩා උතුම්. මාගන්දියේ දැන් එතන ඉන්න කෙනාට හිතෙනවද ආපහු ඇවිල්ලා මේ පල්ලෑ සැප වගේ ඒවා බුක් තියෙන්නේ? නෑ ස්වාමීනි. මාගන්දියේ මේ මායාවේ රෑණෙන් පැන්නොත් මායාවේ දැලෙන් පැනගත්තොත් ඔහු සදාකාලික සතුටින් සැනසෙනවමයි. නමුත් මේක පැනගන්න තමයි අමාරු. ඒකට අවශ්‍යයි ලොකු වීර්යයක්. එහෙනම් කාමයන් අනසුලක් වගේ, කාමයන් ගිනි අඟුරු වලක් වගේ, කාමයන් සිහිනෙන් ගෑ සුවඳක් වගේ එහෙම කල්පනා කරලා තමයි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ කාමයන් ගැන කලකිරලා ගිහි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ අදන් වීරිය වඩන්නේ කොච්චර කාලයයිද? දවස් 7යි. දවස් 7කින් මේ මහ පොළොව කම්පා කරවමින් උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයක් පත් කරගන්නවා. බුද්ධ රාජ්‍ය අත්පත් කරගෙන ලෝක සත්‍ය සනසනවා. ඒ සත්‍ය ධර්මයේ දේශනා කරනවා. මේ කාරණාව විස්තර කරන තැන පැහැදිලි කරනවා සම්බුද්ධ භාෂිතය ශ්‍රී මුක ධාතුව තුළින් රත්න වැහි වරුසා වස්සවනවා කියලා සඳහන් කරනවා. ඒ සත්‍ය ධර්මයේ දේශනා කරනවා කියලා රත්න වැහි වරුසා උන්වහන්සේ වරුසා වැස්සුවා කියලා සඳහන් කරන්නේ. රත්න වරුසා කියලා කියන්නේ ධර්ම වරුසාව වැස්සුවා කියන එකයි. එහෙම උන්වහන්සේ ලෝක සත්‍යය සනහා කල්ගත කරන කාලය තුල එක දවසක් ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන නගරයට අවතීර්ණ වෙනවා දානයක් සඳහා. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා සමග නගරයට අවතීර්ණ වෙන්නේ දානයක් සඳහා. මේ දාන වස්තුව පිළිගැනීමට භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ලෝක ධාතුවට එළිය වැටෙනවා කියලා සඳහන් කරන්නේ. නගරයට එළිය වැටෙනවා. ලෝක ධාතුවට නෙමෙයි නගරයට එළිය වැටෙනවා. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශ්‍රීයේ අසිරිය බුද්ධාලෝකේ නගරයට වැටෙනවා. ඒ වෙලාවේ නගරේ මිනිස්සු බොහොම ප්‍රීතියෙන්, බොහොම සතුටින්, බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාට අප උපස්ථාන කර දන් දෙනවා. දන් දීලා ප්‍රීතියෙන් ප්‍රමෝදයටපත් වෙලා ඒගොල්ලෝ දෙව්ලොව සැප විවර කරගන්නවා. උන්වහන්සේ එදා නගරයේ දානශාලාවේ දන් වළඳලා ආපහු වඩින වෙලාව. මේ වෙලාවේ මේ දීපංකර බෝධිසත්ව තරුණයා මේ සඳහන් කරන්නේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට බුදු බව ලැබලා අපේ බුදුරජාණන් වහන්සේට නියත විවරණ ලැබලා දෙන දීපංකර බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ තාමත් ගිහි ජීවිතය ගෙවන්නේ. මේ දීපංකර තරුණයා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගේ අසිරියෙන් මත් වෙනවා. බුද්ධ ලීලාවෙන් අවන්දානන්දයටපත් වෙනවා. මොන තරම් ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණාද බුද්ධ ලීලාව දැකලා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා කල්පනා කරනවා මටත් මුන් වහන්සේ වගේ දවසක ලෞතුරා බුදු වෙන්න තිබුණා නම් කියලා කල්පනා කරනවා. මේ වෙනකොටත් බෝධිසත්ව ධර්ම පුරණ කෙනෙක් එහෙම කල්පනා වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා
භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. පැවිද්ද ලැබලා උන්වහන්සේට ජීවිතේ පූජා කරනවා. අපි මේක සාකච්ඡා කළා සරණාගමණය ගැන සාකච්ඡා කරන වෙලාවේ. සරණාගමණයේ ආකාර 4යි. ඒකේ පළවෙනි එක තමයි ආත්ම සන්නියාතන සරණාගමනය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ජීවිතය මෙතෙන් පටන් ඔබ වහන්සේට පූජා වේවා කියලා ජීවිතේ පූජා කරන එක තමයි මේ පළවෙනි සරණාගමනය. ආත්ම සන්නියාතන සරණාගමනය. එහෙමනම් දීපංකර බෝධිසත්ව තරුණයා මේ වෙලාවේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ තමන්ගේ ජීවිතය උන්වහන්සේට පූජා කරමින් ආත්ම සන්නියාතන සරණාගමනින් සරණ යමින් තමයි භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි ජීවිතයක් ගත කරන්නේ. එහෙම පැවිදි ජීවිතය ගත කරන අතර පිඬුසිඟා වඩිමින් තෙල් සිඟා ගනිමින් රාත්‍රියකට භාග්‍යතුන් වහන්සේ සතපින කුටියේ සිව් දිසාවට දහස් ගණන් පහන් දල්වා උන්වහන්සේට පහන් පූජා කර ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි ලෞතර බුද්ධ රාජ්‍ය මට ලැබේවා ලෞතර බුද්ධ රාජ්‍ය මට ලැබේවා ලෞතර බුද්ධ රාජ්‍ය මට ලැබේවා කී ප්‍රාර්ථනා කරනවා. කලින් මතක් කරලා තියෙන ස්වාමීනි මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ලීලාවට කොයිතරම් පැහැදුනාද මතක් කරනවා ස්වාමීනි මතු අනාගතයේ දවසක මම ලෞතර බුදු වෙන්න ඕනේ. ස්වාමීනි එදාට මගේ නම දීපංකරම වෙන්න ඕනේ. ඔබ වහන්සේ වගේම අති ආශ්චර්යජනක විය යුතුයි කියලා තමයි මතක් කරන්නේ. ඉතින් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්නයි මේ ජීවිත පරිත්‍යාගයෙන් පින්කම් දහම් සිද්ධ කරන්නේ. එහෙම පින්කම් සිද්ධ කරමින් පහන් දැල්වමින් පහන් පූජා කරමින් කටයුතු කරන අවධියක තමයි එක දවසක් උන්වහන්සේට දැල්වීමට පහන් තෙල් නැතුව ගියා. පහන් දැල්වීමට තෙල් නැතුව ගියා. අවේලාවේ නමුත් රාජමාලිගාව දිහාට හැරුණා. තෙල් ටිකක් සොයාගන්න. රාජමාලිගාව දිහාට හැරිලා ගමන් කරනකොට අවේලාව ඒ වෙලාවේ උඩුමහන් තලාවේ මේ මාලිගාවේ තරුණියක් ඉන්නවා මිහිබට දිව්‍යාංගනාවක් තරම් ලස්සනයි රූපය. මේ තරුණිය තමන්ගේ දාසියකට කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ නමක් වැඩියා. ගිහිල්ලා බලලා උන්වහන්සේ කුමක් සඳහා වැඩියේද කියන කාරණාව සාකච්ඡා කරන්න. දාසිය ඇවිල්ලා කියනවා උත්තමාවිය උන්වහන්සේ වැඩලා තියෙන්නේ පහන් දැල්වන්න තෙල් ස්වල්පයක් හොයාගෙන. බොහොම සතුටින් ප්‍රීතියෙන් තමන්ගේ ආසනේ නැගිටලා පහළට බැලලා උන්වහන්සේගේ දෙපා දෝවණය කරවලා ආසනයක් පනවලා ආසනයේ මත වඩා හිඳවලා ඖෂධීය තෙල් ගෙන්වගෙන උන්වහන්සේගේ පතුල් මත තෙල් ආලේප කරලා මේ පතුල් හොඳට සම්බාහනය කළා. වෙහෙසටපත් වෙලා තියෙන උන්වහන්සේගේ පතුල් තෙල් සොයාගෙන ඇවිදලා පාදවලට සුවයක් ලැබලා දෙනවා. එහෙම සුවය ලැබලා දීලා වන්දනා කරලා අහනවා ස්වාමීනි කුමක් සඳහාද වැඩි? ඒ කියන්නේ මෙතෙක් කාරණාව දාසියකින් දැනගත්ත මිසක් තවම අහලා නැහැ මහා සංඝරත්නයට මොනතරම් ගරු බුහුමන් දැක්වුවාද කියන කාරණාව. කුමක් සඳහා ස්වාමීන් වහන්සේ වැඩියේද? නැගණිය මට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද රාත්‍රියේ පහන් දැල්වන්න තෙල් ලැබුණේ නැහැ. මම තෙල් ස්වල්පයක් සොයාගන්න යාවි. බොහෝම ප්‍රීති ප්‍රමෝදයටපත් වෙලා මාලිගාව ඇතුළට ගිහිල්ලා ඝන රත්තරන් භාජනයකට තෙල් පුරවනවා. මේ තෙල් පුරවගෙන සිද්ධිරස්තු කියන තෙල් තමයි මේ පුරවන්නේ. මේ තෙල් පුරවගෙන අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ පාත්‍රයේ පුරවලා තෙල් පිළිගන්නවා. තෙල් පිළිගන්වලා පාත්‍රයේ පසෙක තියලා උන්වහන්සේ ළඟ පසඟ පිහිටවල වැඳගෙන උන්වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ පහන් දැල්වන්න ඔබ වහන්සේට අද මම සිද්ධිරස්තු පූජා කළා. ස්වාමීනි මේ තෙල් අරගෙන ගිහිල්ලා මගේ සහෝදරයාණන් ළඟ මගේ බෑයාණන් ළඟ පහන් දැල්වන්න. ඒ කියන්නේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඥාති නැගණිය. උන්වහන්සේට පහන් දැල්වන්නේ. උන්වහන්සේට පහන් පූජා කර වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරන්නේ. ස්වාමීනි මගේ සහෝදරයාණන්ට කියන්නේ අද පහන් දැල්වන්නේ තෙල් දුන්නේ මම කියලා. ඔබ වහන්සේට මේ සිද්ධිරස්තු පූජා කරලා මම ලෞතර බුදු වෙන්න ප්‍රාර්ථනා කරපු බව මගේ සහෝදරයාණන්ට කියන්නේ.
ස්වාමීනි මේ සිද්ධාර්ථ පූජා කරන පිනෙන් ලෞතර බුද්ධ රාජ්‍යයත් පත් කරගන්නා වූ අන්තිමාත්ම භාවයේ මගේ නම සිද්ධාර්ථ බවට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා කියලා කියන්නේ. මේ කාරණාව තෙල් අරගෙන ගිහිල්ලා දීපංකර බෝසතාණන් වහන්සේ රාත්‍රිය පුරාම පහන් පූජාවක් කළා මේ තෙල් වලින්. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට මේ ආශ්චර්යමත් පහන් පූජාව සිද්ධ කරලා උදෑසන කාලේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට රැස් වුණා. උන්වහන්සේලා වෙනුවෙන් පහන් දැල්වලා පූජා කරලා ප්‍රාර්ථනාව මතක් කරනවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි ඊ රාත්‍රියේ පහන් දැල්වන්න මට තෙල් ලැබලා දුන්නේ ඔබ වහන්සේගේ නැගණිය කියලා කෙනෙක්. ස්වාමීනි අය ප්‍රකාශ කළා මේ තෙල් පූජා කෙරුවේ ඇය කියලා ඔබ වහන්සේට කියන්න කියලා. ඔබ වහන්සේගේ නැගණිය තෙල් දුන්නා කියලා කියන්න කිව්වා. ඔබ වහන්සේට පහන් පූජා කළා මට ලෞතර බුදුබව ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඔබ වහන්සේට පහන් දැල්වලා මට ලෞතර බුදුබව ප්‍රාර්ථනා කරන්න අනුග්‍රහය දැක්වූ ඇය මට ස්වාමීනි ලැබලා දුන්නේ මේ සිද්ධාර්ථ කියන තෙල්. ඒ තෙල් මට පූජා කළා ඇයද මාළඟ ප්‍රාර්ථනාවක් කළා මතු අනාගතයේ දවසක සම්මා සම්බුදු වෙන්න බලාපොරොත්තු ඇති බවත් සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන අන්තිම ආත්ම භාවයේ ඇගේ නම සිද්ධාර්ථ වෙන්නත් ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි ඇගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවද? ස්වාමීනි ස්ත්‍රියගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවද කියලා කිව්වා. ඒ වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ අතීත ඥානෙ අනාගත ඥානෙ ආවර්ජනය කරලා ප්‍රකාශ කරනවා මහණ ස්ත්‍රීත්වයේ ඉඳගෙන ඒ தත්ත්වය මුදුන්පත් කරන්න බෑ. එහෙමනම් පුරුෂාත්ම භාවයක් ලබන්න අවශ්‍යයි. ඇය පුරුෂාත්ම භාවයක් ලබයි. පුරුෂාත්ම භාවයක් ලබලා ඇය යම් දවසක ලෞතර බුදු වෙනවමයි. මෙය මගේ නැගණිය මේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබන තාක්කල් සංසාරේ ආයේ කවුරුකවමදාකවත් ස්ත්‍රියාත්මයක නම් උපදින්නේ නැහැ. මේක තමයි නැගණියගේ අන්තිම ස්ත්‍රියාත්ම භාවය. ස්වාමීනි ඇගේ පැතුම සම්පූර්ණ වෙනවද? ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා නැවත වතාවක් අතීත ඥානය ආවර්ජනය කරලා මහණ තවත් මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවුනට පස්සේ සාර මණ්ඩ කියන කල්පයේදී ඔබ දීපංකර නමින් ලෞතර බුදු බව ලබනවා. සාර මණ්ඩ කල්පයේදී තමයි ඔබ දීපංකර නමින් ලෞතර බුදු වෙන්නේ. තවත් මහා කල්ප අසංඛ්‍ය 16ක් තියෙනවා. දැන් අසංඛ්‍ය ගැන අපි සාකච්ඡා කළ නිසා මතකයි. පුංචි කාලයක් එහෙම නෙවෙයි කවතියි. මහා කල්ප අසංඛ්‍ය 16කින් තමයි ඔබ ලෞතර බුදු බව ලබන්නේ. කොච්චර කාලයක් ආයු වළඳන බුදු කෙනෙක්ද? අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදු කෙනෙක්. දීපංකර බුදුරජාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වළඳනවා. අවුරුදු ලක්ෂයක් ආයු වළඳන බුදුරජාණන් වහන්සේ කෙනෙක් හැටියට ඔබ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබලා ලක්ෂ 4ක් පමණ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එක දාන ගෙදරකට වඩින වෙලාවක දාන ශාලාවක වඩින වෙලාවක ඔබට වඩින්න මඟ පිළියෙල කරන සදහවතුන් අතර එදාට මගේ නැගණිය ඉන්නවා දීපංකර නම්. එදාට මගේ නැගණිය සුමේද නමින් ඉපදිලා ඉන්නවා. සුමේද තාපසතුමාද ඒ මාර්ගයේ පිළිසකර කරන්න එළඹිච්ච වෙලාවේ ඔබට ජීවිත පූජාවක් කරනවා. අනාගත බුදුරජාණන් වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේ ජීවිත පූජාවක් කරනවා. ඒ ජීවිත පූජාවේදී ඔබෙන්ම තමයි මගේ නැගණිය සම්මා සම්බුද්ධ වෙන්න මුලින්ම නියත විවරණය ලබන්නේ. මුල්ම නියත විවරණය ලබන්නේ ඔබෙන්. එතකොට මේ ගමන කොයිතරම් අසිරිමත්ද? ප්‍රාර්ථනා කරන්නේ උන්වහන්සේ බෝධිසත්ව කාලේ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයත් පත් කරගන්න දවසේ උන්වහන්සේගෙන්ම නියත විවරණය ලබනවා. අනාගතයේ අහවල් කාලේ ලෞතර බුද්ධත්වයේ ලැබෙනවාමයි. එදා සැකමුසුව විමසුවා ස්වාමීනි ස්ත්‍රියට බුදු බව ලැබෙයිද? අද උන්වහන්සේම දේශනා කරනවා මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් ගත වෙච්ච තැන ඔබ සිද්ධාර්ථ ගෞතම නමින් ලෞතර බුදු වෙන බව. එහෙනම් නියත විවරණය ගන්න මෙතනදී. සිද්ධාර්ථ මොනවද මේ සිද්ධාර්ථ කියලා කියන්නේ? අපි අද කතා කරන්නේ අබතෙල් කියලා. මේ අබතෙල්ම තමයි
පූජා කරලා තියෙන සිද්ධිරස්තු කියන නමින් කියලා තියෙනෙත් අපතෙල් වලට තවත් නමක්. එහෙනම් මෙතනදී නියත විවරණය අරගත්තට පස්සේ මහා අබිනිහාරය කියලා මේකට සඳහන් කරන්නේ. කාරණා 8ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ මහා අබිනිහාරය ලබන්න. කාරණා 8ක්. අපි දැන් මේ මනෝ ප්‍රනිධාන සහ වාග් ප්‍රනිධාන කියන කාලයන් දෙකයි මේ පහු කරන්න යෙදුනේ. මේ කාලය තුල යම් තැන්වල ඒ කාල සීමාවන් පිළිබඳ සඳහන් කරලා තිබුණාට අති දීර්ඝ වශයෙන් ඒ කාල සීමාවල් තුල කොහොමද ගත කළේ කියන කරුණු එක දිගට සඳහන් කරලා නැහැ. දැන් මෙතෙන්ට එනකොට සැබෑ නියත විවරණේ ගාවට ආවා. ඒ කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 1000 දැන් ගවලා ඉවරයි. ලෞතර බුදුරජාණන් වහන්සේලා 512000ක් මේ වෙනකොට දැකලා ඉවරයි. නියත විවරණේ ලබාගන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. තව ඉදිරියට මේ මනෝ සහ වාග් ප්‍රනිධාන කාල තුල සිදුවෙච්ච ඇතැම් තොරතුරු අපිට මුණ ගැහෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා ඒ නියත විවරණේ ලබන වෙලාව කොයි වාගේ වෙන්න ඕනද? කාරණා 8ක් ਸਰව සම්පූර්ණ කරලා තිබුණොත් තමයි නියත විවරණේ ලැබෙන්නේ. manussත්තං ලිංග සම්පත්තියෙන් හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝ ඡන්දතා අට්ඨ ධම්ම සමෝදාන අබිනීහාරෝ සමිජ්ජති. මේ අබිනීහාරේ සම්පූර්ණ වෙන්න නම් මෙන්න මේ කාරණා 8 සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මොනවද කාරණා 8? manussත්තං මනුස්ස ආත්ම භාවයක් ලැබලා උපදින්න ඕන. කිසිම දෙවි කෙනෙකුට කිසිම බ්‍රහ්මයෙකුට ලෞතර බුදු වෙන්න නියත විවරණ ලබන්න බෑ. මිනිස්සෙකුට විතරමයි ලෞතර බුදු වෙන්න නියත විවරණයක් ලබන්න පුළුවන්. එහෙමනම් මනුෂ්‍ය ආත්ම භාවයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාව මෙතන ආපහු පැහැදිලි වෙනවා. දිව්‍ය ආත්ම භාවයේ ඊතා උතුම්, බ්‍රහ්මාත්ම භාවයේ ඊතා උතුම්. මිනිස්සුන්ට වඩා සැපවත්, මිනිස්සුන්ට වඩා ශ්‍රේෂ්ඨ ජීවිත ගත කරන අය. ඒ වුණාට ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරන්න නම් මිනිස්සෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් උන්වහන්සේලා අපට වඩා සැප සම්පත් වින්දට ලෝකයේ අති උත්තරීතර තැනට යන්න පටන් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ ඉඳලම තමයි. එහෙනම් manussත්තං කියලා කියන තැන මනුෂ්‍ය ආත්ම භාවයෙන් තියෙන්න ඕනේ ලිංග සම්පත්තිය. මොකද්ද මේ ලිංග සම්පත්තිය කියලා සඳහන් කරන්නේ? මනුෂ්‍ය වෙන්න ඕනේ, පිරිමි ආත්මයක් ලබන්න ඕනේ. ඒකයි ලිංග සම්පත්තිය කියලා මෙතන සඳහන් කරන්නේ. මනුෂ්‍ය වෙන්න ඕනේ, පුරුෂ ආත්ම භාවයක් තියෙන්න ඕනේ. හේතු කියලා කියන්නේ ඒ මොහොතේ නිවන් දකින්න තරම් පින් තියෙන්න ඕනේ. නියත විවරණය ලැබලා දෙනකොට පංච අභිඥා අෂ්ට සමාපatti තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පැවිදි ජීවිතයක් ගත කරන්නත් ඕනේ. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා පබ්බජ්ජා කියලා. හේතු කියලා කියන්නේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත බුදු කෙනෙක්. බුදුවරු කොටස් තුනයි. ප්‍රඥාවන්ත බුදුවරු, ශ්‍රද්ධාවන්ත බුදුවරු, වීර්යාධික බුදුවරු. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදු කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නම. ඊළඟ අන්තර්කල්පයේ පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ 4කට වඩා වැඩි ප්‍රමාණයකින් නියත විවරණ අරන් තියෙනවා. ලෞතර බුදුරු ලක්ෂ 4කට වඩා වැඩි ප්‍රමාණයක. නියත විවරණ ස්ථීරසාර විවරණ. අනියත විවරණ නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ 24 නමකින් විතරයි විවරණ ගන්නේ. එහෙනම් ප්‍රඥාවන්ත කියලා කියනකොට බුදුවරු දෙන්නෙක් අතර මේ ශ්‍රද්ධාව, ප්‍රඥාව, වීරිය කියන එක අපිට මනින්න බෑ. නමුත් ඒක බුදුවරුන්ගේ මට්ටමින් මේ කාරණාවෙන් අපිට පේනවා ඒක මොන තරම් උසස් මට්ටමකද කියන කාරණාව. වීර්ය, ශ්‍රද්ධා, ප්‍රඥාධික බුදු කෙනෙක්. දීපංකර බුදුරජාණන් වහන්සේ ධර්මයේ නාමයෙන් බණපද දෙකක් දේශනා කළා නා. සුමේද තාපසතුමාට බණපද දෙකයි දේශනා කරන්න ඕනේ. සුමේද තාපසතුමා මඩවල උඩ රහත් වෙනවා. බණපද දෙකයි ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. සුමේද තාපසතුමා මට ධර්මයක් දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරන්න සූදානම් නැහැ. බණපද දෙකකින්
සංසාර සාගරේ ඉවර කරන්න තියෙන මොහොතක උන්වහන්සේ කල්පනා කරන්නේ මම මෙතනදී නිවන් අවබෝධ කළොත් උන්වහන්සේ දන්නවා ඒ කාරණාව. මම මෙතනදී නිවන් අවබෝධ කළොත් අනාගත සත්‍යයට කවුද පිහිට වෙන්නේ? ඒ නිසා මම මෙතන නිවන් අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසා ඒ ජීවිත පූජාවක් සිදු කරන්න යෙදුණා. නිවන් අවබෝධ නොකරන්න තීරණය කරලා. මේ මඩවල නිකම්ම ගොඩ කර කර හිටිය නෙමෙයි. මේ වෙලාවේ මේ ප්‍රාර්ථනාවටයි මේ සූදානම් වෙන්නේ. 이르දියෙන් ගොඩ කරන්න තිබුණා මේක විනාඩියක් ඇතුළත. එහෙම කරන්නේ නැත්තේ 이르දියෙන් ගොඩ කළා නම් පින්මදි. මහන්සියලා තමන්ගේ අතින් කරලා පූජා කළොත් මේ පින් වැඩි වෙන්නේ. අපිට පුළුවන් දානයක් කඩේකින් අරන් ගිහලා දානයක් පූජා කරලා යන්න. ඒකෙත් පින් තියෙනවා. නමුත් තමන්ම මහන්සි වෙලා ආල් ගරාගෙන, බත් උයාගෙන, මාල් පිණි හදාගෙන, දැලි ගාගෙන, කුණු ගාගෙන මහන්සි වෙලා දාන ටිකක් හදලා පූජා කරන්න තිබුණොත් අරට වඩා හරියට කුසල් සිද්ධ වෙනවා. තමන්ගේ අතින්ම ඊළම්පස ටික හදලා පූජා කරන්න තිබුණොත්, තමන්ගේ අතින් පාත්‍රා පිරිසිදු කර කර පූජා කරන්න තිබුණොත්, තමන්ගේ අතින් පාත්‍රා කැපසරුප් කර කර පූජා කරන්න තිබුණොත්, තමන්ගේ අතින් කොඩි මහ පූජා කරන්න තිබුණොත්, තමන්ගේ අතින් භාග්‍යතුන් වහන්සේට සැරසිලි කර කර පූජා කරන්න තිබුණොත්, තමන්ගේ අතින් සිවුරු මහ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න තිබුණොත්, කඩෙන් අරගෙන පූජා කළාට වඩා අප්‍රමාණ ආනිසංසයි. එහෙනම් ඒ නිසා තමයි තීරණය කරන්නේ 이르දියෙන් ගොඩ කරන්න පුළුවන්. මිනිස්සු තාපසතුමාට මේක පවරන්නේ ඇයි වල? උන්වහන්සේට 이르දි තියෙනවා, 이르දියෙන් ගොඩ කරයි කියලා දෙන්නේ. උන්වහන්සේ කල්පනා කරනවා 이르දියෙන් ගොඩ කළොත් මට පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් මදි. ඒ නිසා මමත් මහන්සි වෙන්න ඕනේ. කායික ශක්තිය යොදා මේ වල ගොඩ කරන්න ඕනේ කියලා තමයි වල ගොඩ කර කර ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා. එතන හේතු සත්තාර දස්සන. හේතු කියලා කියන්නේ අපි සඳහන් කළා ඒ මොහොතේම නිවන් අවබෝධ කරගන්න තරම් පින් වෙයිලා තියෙන එක. සත්තාර දස්සන. සත්තාර දස්සන කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගෙන්ම මේ නියත විවරණය ලබන්න ඕනේ. මහරහතන් වහන්සේ කෙනෙක්ගෙන් ලැබලා බෑ. පසේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබලා නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්ම දැකලා උන්වහන්සේගෙන්ම නියත විවරණය ලබන්න ඕනේ ලෞතර බුදුරජාණන්. සත්තාර දස්සන. පබ්බජ්ජා මේ වෙනකොට පැවිද්ද ලැබලා තියෙනවා. ඒ කියන්නේ ඍෂි ප්‍රෞජ්‍යාවක් තමයි මේ වෙනකොට තියෙන බුද්ධාන්තරයක් නැහැනේ. එහෙනම් ඍෂි ප්‍රෞජ්‍යාවකින් පැවිදි වෙලා ඉන්නේ ගුණ සම්පatti. එතන ගුණ සම්පatti කියලා කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti තියෙනවා. මේකටයි ගුණ සම්පatti කියලා සඳහන් කරන්නේ. අධිකාර අන්න අපි සඳහන් කරන අපිට තේරෙනවා. අධික කැමැත්තක් තියෙන්න ඕනේ. මොකටද? තමන්ගේ ජීවිතේ හරි පූජා කරලා ලෞතර බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමේ අධික කැමැත්තක් මෙතන තියෙනවා. පරිත්‍යාගය. කෙනෙකුට මේ ලෝකේ කරන්න බැරි මහා පරිත්‍යාගයක් කරන්න ඕනේ. වෙන කෙනෙකුට කරන්න බැරි පරිත්‍යාගයක් වෙන්නත් ඕනේ. එහෙනම් එහෙම පරිත්‍යාගයක් තමයි මේ වෙලාවේ කරන්නේ ජීවිත පූජාවක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නය ශිරිපතුල් වල මඩ අවරාගන්නේ නැතුව මගේ පිට උඩින් වැඩම කරන සේක්වා කියලා ජීවිතේ පූජා කරා. මේ කී දෙනෙකුටද පූජා කරන්නේ? ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා. එතකොට එදා අය කොහොම දන් දුන්නද කියලා අපිට හිතා ගන්න ඕනේ. අද 19කට දානයක් දෙන්න ගියාම තියෙන කලබලේ මේ ලක්ෂ 4ම වඩින්නේ දානයක් දෙන්න. දානයකට වඩින්නේ මේ දානශාලාවට. කොහොම දානශාලා තියෙන්නේ නැද්ද? කොහොම පිරිස් සංවිධානය කරන්නේ නැද්ද? කොහොම දන් හදන්නේ නැද්ද? වෙලාවක හොවෙන්න ඉස්සලා දන් පිළිගන්නන්නත් ඕනේ. මොන සරස්මක් තියෙන්නේ? ලක්ෂ 4ක් වඩිනවා. ඒ ලක්ෂ 4 තමයි මේ ජීවිතේ පූජා කරන්නේ. වහන්සේලා මගේ පිට උඩින් වැඩම කරන සේක්වා මඩගා ගන්න එපා සිරිපතුල් වල. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ බලන්නේ කවුද මේ ජීවිතේ පූජා කරන කෙනා. එතකොට අතීතයේ දිගටම උන්වහන්සේට ආවර්ජනය වෙන්න පටන් ගන්නවා. මේ මහා පුරුෂයා එදා මංගාවම නේද බුදුබව ප්‍රාර්ථනා කළේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආපහු හැරෙනවා. නාගාවලෝකණය කරනවා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා දිහා බලලා උන්වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මේ මඩවලේ දිගෑරිලා ඉන්න මහා පුරුෂයාගේ පිටට පය තියන්න පුළුවන් කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මෙක්
කිසිම පුජ්‍යලයක් ලෝක ධාතුවේ නැහැ. එකම එක්කෙනා ඉන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෞතර බුදු වෙච්ච මට විතරයි මේ පිටපා ගන්න පුළුවන්. ස්වාමීනි හේතුව මොකක්ද ඒකට? ඒ වෙලාවේ තමයි නැවත වතාවක් බෝසතාණන් වහන්සේ දිහා බලාගෙන දක්ෂිණ ශ්‍රී හස්ත ධාතුන් වහන්සේ දිහාට දිගු කරලා මහණෙනි මේ මඩවලේ සැතපීලා අපේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ මෙතෙන් පටන් තවත් මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් ගත වෙන තැන දඹදිව කියන ප්‍රදේශයේ මහා සම්මත රාජවංශයට අයිති ඔක්කාක රාජ පරම්පරාවේ සුද්ධෝදන නම් මහා පුණ්‍යවන්ත තාත්ත කෙනෙකුට දාව මහා මායා නම් පුණ්‍යවන්ත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන මාස 10ක් අඩු නැතුව මව් කුස තුල වැඩ ඉඳලා දස මාසයේ ඇවෑමෙන් නිමිති 32ක් පහළ කරවමින් ලෝක ධාතුවේ පහළ වෙලා අවුරුදු 29ක් ජීවිතේ කාම භෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් කාම සම්පත් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබාගෙන අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක සත්‍ය සංසාර සාගරයෙන් එතර කරවන්නේ ගෞතම සිද්ධාර්ථ නමින් ලෞතර බුද්ධ රාජ්‍ය අත්පත් කරගන්නේ මහා පුරුෂයාණන් තමයි මේ මඩවලේ දිගේරිලා ඉන්නේ කියලා දීර්ඝ නීති විවරණයක් ලබලා දෙනවා. මේ නීති විවරණය ලබලා දෙන වෙලාව අපි සඳහන් කළා අධිකාර කියලා කියන්නේ ජීවිතේ පරිත්‍යාග කරන්න තරම් අධික කැමැත්තක් තියෙන්න ඕනේ. ඡන්දතා කියලා කියන්නේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මහත් ඕනෑකමක් තියෙන්න ඕනේ. අත බුදු වෙන්න ඕනෙමයි. ඒ නිසා ජීවිතේ දෙනවමයි කියලා මහත් වූ කැමැත්තක් තියෙන්න ඕනේ ඡන්දතා කියලා සඳහන් කරන්නේ. මෙන්න මේ කරුණු 8 මේ අභිනිහාරය වෙලාවේ සම්පූර්ණ වෙන්න අවශ්‍යයි කියලා දේශනා කරනවා. එහෙමනම් මේ නියත විවරණය ලබා ගත්තට පස්සේ මේ කාරණාව අහගෙන ඉන්නවා තරුණියක්. ඒ තරුණියගේ අතේ තියෙනවා සමම් පිච්චමල්. පිච්චමල් මිටි 8ක් තියෙනවා. සමහර දැනකමක නැලි 8ක් කියලා සඳහන් කරනවා. මේ මල් නැලි 8න් පහක් ගෙනල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මේ තරුණිය. පූජා කළා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මීට මොහොතකට මත්තෙන් මේ මඩවලේ දිගෑරිලා ඉන්න මහා පුරුෂයාණන්ට ලෞතර බුද්ධ රාජ්‍යයත්පත් කරගන්න පුළුවන් කියලා ඔබ වහන්සේ නියත විවරණ දෙවා වදාලා මට ඇහුණා. ස්වාමීනි ඒ නියත විවරණය දෙන වෙලාවේ මේ සක්වල කම්පා වුණා ස්වාමීනි. ස්වාමීනි මම මේ මල් මිටි 5 ඔබ වහන්සේට පූජා කරනවා. මේ මා ලබන සියලුම කුසල් මම මේ මහා පුරුෂයාණන්ට අනුමෝදන් කරනවා. ඒ අති උතුම් ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා මා සිදු කරන මේ පුණ්‍යස්කන්ධය ඒකාන්ත පාරමිතාවක්ම වේවා කියලා භාග්‍යතුන් වහන්සේට මල් පූජා කරලා ඒ පින් අනුමෝදන් කළා. 8න් තව මල් මිටි 3ක් ඉතුරුයි. ඒ මල් මිටි 3 බුදුරජාණන් වහන්සේට පූජා කරලා නැවත ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි මේ මල් මිටි 3 භාග්‍යතුන් වහන්සේට පූජා කරපු පිනෙන් මේ මහා පුරුෂයාණන් යම් දවසක ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්නේ නම් උන්වහන්සේගේ බුද්ධ රාජ්‍ය තුල නිවන් අවබෝධ කරලා සැනසෙන්න මට මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. උන්වහන්සේ ළඟ නිවන් දකින්න මට පින් පිරෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් මෙතන තවත් කාරණාවක් අනාවරණය වෙනවා. බුදු පියාණන් වහන්සේට ලැබිච්ච මල් ටික භාග්‍යතුන් වහන්සේ අරගෙන බෝසතාණන් වහන්සේගේ ඇඟට ඉහෙය උන්වහන්සේ සැතපීලා ඉන්නේ මේ මඩවල වටේට ප්‍රදක්ෂිනා කරනවා. ඇයි මේ මල් ඉහෙය ප්‍රදක්ෂිනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ කාටවත් හිස නමන්නේ නැහැ. හිස නමන්නේ නැත්නම් වන්දනා කරන්නේ නැහැ නේ කොහොම? නමුත් ගරු කරනවා. ගරු කළ යුත්තාට ගරු කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා පිළිය යුත්තන් පුදන්න කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් පිදුම් ලබන්න අය ලෝකේ ඉන්නවද කියලා අපිට තීරණය කරන්න බෑ. නමුත් පිදුම් ලබන්න අය මුණ ගැහෙනකොට භාග්‍යතුන් වහන්සේ ඒ ඇයට කෘතඥ දක්වලා තියෙනවා. එහෙමනම් වර්තමාන වෙනකොට බාල වේවා වැඩිමල් වේවා ගුණවත් නම් ඒ ගුණවත් කෙනාට මේ වාගේ ආශිර්වාදයක් කරන එක ඒ ගුණවත් කෙනෙකුට පිදුමක් සිදු කරන එක අපි කාගෙත් යුතුයකමක් වෙනවා. ස්වාමීන් වහන්සේ නමක් වේවා, ගිහි කෙනෙක් වේවා,
ගුණවත් කෙනෙකුට මේ වගේ ආශිර්වාද කරන්න වටිනවා. භාග්‍යතුන් වහන්සේ එහෙම ආශිර්වාද කරලා තියෙනවා නම්, භාග්‍යතුන් වහන්සේ එහෙම පූජා කරලා තියෙනවා නම් අපිට ගුණවතා ගිහිද පැවිදිද කියලා ભેදයක් නැහැ. ඒක නිහතමානීත්වය. ඉතින් වර්තමානයේ දකින්න අඩුයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ ඒක මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒක නිහතමානීත්වය. භාග්‍යතුන් වහන්සේ විතරක් නෙවෙයි, ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා සියලු දෙනාම සුමේධ තාපසතුමාට මේ වෙලාවේ මල් පූජා කරනවා. මල් පූජා කළා උන්වහන්සේට ආශිර්වාද කළා. උන්වහන්සේලා වඩිනවා. සුමේධ තාපසතුමා මඩවල උඩ වාඩි වෙලා කල්පනා කරනවා, භාග්‍යතුන් වහන්සේ මට මහා බලගතු කාර්යයක් අවරුවා. ඒ කාර්යය මට මුදුන්පත් කරන්න පුළුවන්ද? පෙර බුදුවරු ලෞතුරා බුදු බව කෙසේ ලැබුවේද කියලා මඩවල උඩ ඉඳගෙන මාවර්ජන කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේට වැටහෙන්න පටන් ගන්නවා, එහෙමනම් දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා, මෙන්න මේ සමත්‍රිසත් පාරමිතාව සම්පූර්ණ කරන්න ඕන ලෞතුරා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරන්න. ඒ සඳහා උන්වහන්සේට කාලය තියෙනවා මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක්. අති දීර්ඝ කාලයක්. මේ කාල සීමාව තුළ ලෝක පහළ වෙනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 27 නම. මේ 27 නමෙන් 24 නමකගෙන් උන්වහන්සේ නියත විවරණ ලබනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ හැර 23 නමකගෙන් නියත විවරණ ලබා ගන්නවා. සදාහන් කරනවා මේ දැන් අබිනීහාරය ලැබුණා. මේ අබිනීහාරය ලැබුවට පස්සේ කවදාවත්ම අන්ධෙක් වෙලා උපදින්නේ නැහැ. ලෞතුරා බුදු බවට අබිනීහාරය ලැබුවට පස්සේ කවදාවත්ම අන්ධෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. බිහිරි පුද්ගලයෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. මන්ද මානසික කෙනෙක් එහෙම නැත්නම් උමතු රෝගියෙක් වෙලා උපදින්නේ නැහැ කවදාවත්. ඊළඟට සඳහන් කරනවා කෙලතොල්ලෙක් වෙලා ඉපදෙන්නේ නැහැ කියලා. හරිද? මේ කෙලතොළු කියලා කියන සඳහන් කරන්නේ. මහා දැනුමක් අවබෝධයක් නැති සමහර වෙලාවට මේ කටින් කෙලවැක් කිරි ඉන්නවා තමන්වත් දන්නේ නැහැ. කෙලතොල්ලු කියලා සඳහන් කරනවා. ඒ වගේ කෙනෙක් වෙලා කවදාවත් උපදින්නේ නැහැ. පිලෙක් වෙලා උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. පිළු වෙලා උපදින්නේ නැහැ. කවුද මේ පිළු කියලා කියන්නේ? ඊටාම මිටි ශරීරය තියන අය. පිලෙක් වෙලා උපදින්නේ සමහරට යාගේ ශරීර මිටි වගේම පාද අහිමි වෙන්නත් පුළුවන්. කොටෙක් කියලා අපි කියන්නේ පාද අහිමි. තාම මිටි එහෙම වෙලා උපදින්නේ නැහැ. ප්‍රත්‍යන්ත දේශයක උපදින්නේ නැහැ. ප්‍රත්‍යන්ත දේශයක් කියලා කියන්නේ බුදුවරු පහළ නොවන ප්‍රදේශවල, බුදු දහම නොපැතිරෙන ප්‍රදේශවල කවදාවත් උපදින්නේ නැහැ. පින්කම් කරගන්න පුළුවන් ප්‍රදේශවලම තමයි උපදින්නේ. පෙරුවන් සරණ ගියා නම් අපිට කවදාවත් එහෙ උපදින්න වෙන්නේ නැහැ. යමෙක් හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් කවදාවත් මිත්‍යා දෘෂ්ටික කුලයක ප්‍රත්‍යන්ත දේශයක උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉපදුනත් බැරි වෙලාවක් ඉපදුනත් යම් අවබෝධයක් ලැබිච්ච ගමන් ඒ ප්‍රතික්ෂේප කළ සම්‍යක් දෘෂ්ටියට එනවා කියලා සඳහන් කරනවා. එහෙම අය ඕන තරම් අපේ සමාජෙත් දාගන්න ඉන්නවා. වෙනත් අන්‍ය ලබ්ධීන් වල ඉපදිලා නමුත් ඒක ප්‍රතික්ෂේප කළා. ඒ පවුලේ සියලු දෙනාම ඒකට ගරු කරද්දී එක්කෙනෙක් සමහරට දෙන්නෙක් ඒක ප්‍රතික්ෂේප කරලා එනවා. ඒ ලෞකික සරණාගමනේ හරියටම සරණ ගිහින් තිබුණා නම් ඒක තමයි ස්වභාවය. ඊළඟ සඳහන් කරනවා කවදාවත්ම 16කුගේ කුසේ උපදින්නේ නැහැ කියලා. මෙතෙන් පටන් කවදාවත් 16කුගේ කුසේ උපදින්නේ නැහැ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික කුලයක කවදාවත් උපදින්නේ නැහැ. ලිංග පරිවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සාමාන්‍ය ලිංග පරිවර්තන සිද්ධ වෙනවා. ලිංග පරිවර්තනයක් කවදාවත් වෙන්නේ නැහැ. පුරුෂාත්ම භාවයක්ම තමයි දිගින් දිගටම ලබන්නේ. ඊට අමතරව වටුවෙකුට වඩා කුඩා සතෙක් වෙලා උපදින්නේ නැහැ. ඇතෙකුට වඩා ලොකු සතෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. ත්‍රිසංගත උපදිනවා. වටුවෙකුට වඩා කුඩා වෙන්නේ නැහැ. ඇතෙකුට වඩා ලොකු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආනන්තරී පාප කර්මයක් නම් කවදාවත්ම සිද්ධ වෙන්නේ නැහැ. කරගන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කුෂ්ඨ හැදෙන්නේ නැහැ කි. තාම පිළිකුල් සහගත කුෂ්ඨ රෝගියෙක් වෙලා කවදාවත් මේ කාලය තුල මේ අබිනීහාරයෙන් පස්සේ උපදින්නෙම නැහැ. ඊට අමතරව සඳහන් කරනවා කුප්පිපාසික කියන പ്രേතාත්මය උපදින්නේ නැහැ. නිජ්ජාමතන්හික කියන പ്രേතාත්මවල උපදින්නේ නැහැ. പ്രേත විශේෂ කොහොමත් പ്രേත විශේෂයට යන්නේ නැහැ. කාලකංජික කියන പ്രേත විශේෂයට යන්නේ නැහැ.
මේ പ്രേත විෂයන් නිජ්ජාමතන්හික කුප්පිපාසික කාලකංජික ආදි වශයෙන් പ്രേත විෂයන් තියෙනවා. මේ දේශනාවෙම අපි ඉදිරියට සාකච්ඡා කරනවා මේ പ്രേත විෂයන් වල කවදාවත්ම උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. අවීච මහ නිරකේ කවදාවත් උපදින්නේ නැහැ. එතකොට අපිට හිතන්න යමක් ආපහු තියෙනවා. අවීච මහ නිරේ උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. අනික් නිරේව බෝසතාණන් වහන්සේ නමුත් එහෙම තැනක යන්න තියෙන ඉඩකඩ සමහරට වැඩි. එහෙමනම් සසර කොයිතරම් බයයි. යන්න තියෙන ඉඩකඩ තියෙන්න පුළුවන්. අවීචී යන්නේ කියලා විතරක් සඳහන් කරනවා අති දීර්ඝායුෂනේ ඒ ශාවිචයට වැටෙන්නේ නැහැ. ඉතින් බෝධිසත්ව ධර්ම පුරණ කෙනෙක් නිරේ යනවා කියලා සඳහන් කරලා නැහැ. නිරේ යනවා වෙන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරන්නේ අවීචී යන්නේ නැහැ කියලා විතරක් ඉතුරු කරාම අනිත් නිරේවල් යන්න පුළුවන් අවස්ථා එළඹෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මාරයා වෙලා ඉපදෙන්නේ නැහැ. මාර දිව්‍ය පුත්‍රයා වෙලා කවදාවත් ඉපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. සුද්ධාවාසයක කවදාවත් ඉපදින්නේ නැහැ. සුද්ධාවාසවල ඉන්නේ මාර්ගඵලලාභීන් වහන්සේලා. ඉන්න කවදාවත් සුද්ධාවාසයක උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. අසඤ්ඤ සත්‍යයේ උපදින්නේ නැහැ. අති දීර්ඝායුෂ. මහා කල්ප කොච්චරද? මහා කල්ප 84000යි ආයුෂ. අසඤ්ඤ සත්‍යයේ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ මහා කල්ප 84000යි. එහෙම වෙන්න ගියොත් මේ බුද්ධත්වයේ මුදුන්පත් කරන්න කාලයක් කියනවා. ඒ හින්දා අසඤ්ඤ සත්‍යයේ උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. සුද්ධාවාසල උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. අරූප ලෝකයේ උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. කියන්නේ රූපයක් නැහැ. චිත්ත මිස කය නැති බඹලෝ සතරකි. එමුණ සිත තියෙනවා කය නැහැ. එහෙම ලෝකවල කවදාවත් උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. වෙනත් සක්වලක උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේ සක්වල හැර වෙනත් සක්වල වල උපදින්නේ නැති බව සඳහන් කරනවා. මෙතන සඳහන් කරන්නේ ධර්මයේ මෙන්න මේ කරුණු 16ක් පිළිබඳවයි. නමුත් මෙතන කරුණු 16කට වඩා සඳහන් කරලා තියෙනවා. 16 ස්ථානයක උපදින්නේ නැති බව සඳහන් කරනවා. නමුත් මෙතන කරුණු 16කට වඩා සඳහන් කරලා තියෙනවා. සුත්ත නිපාතේ තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. ඒ කරුණ ආපෞසරයක් විමසා බැලිය යුතුයි අපි. 16 පොලක් ගැන සඳහන් කරන්නේ. නමුත් මෙතන ඊට වඩා වැඩි ප්‍රමාණයක් සඳහන් කරනවා. එසේ වෙතත් මේ සඳහන් කරලා තියෙන තැන්වල මේ අබිනිහාරයෙන් පස්සේ මේ තැන්වල උප්පත්තිය ලබන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් මේ මහා අබිනිහාරය ලබාගෙන එතන ඉඳලා තමයි උන්වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය සැබවින්ම මුදන්පත් කර ගැනීම සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගන්නවා. පාරමිතා 10ක් සම්පූර්ණ කරන්න තියෙන ප්‍රධාන වශයෙන්. ඒ පාරමිතා 10 උපපාරමිතා පරමත්ත පාරමිතා හැටියට ආපහු කොටස් වෙනවා. එහෙනම් පාරමිතාවක් කියලා කියන්නේ අපි සඳහන් කළොත් මා සොයා සපයාගත් වස්තුව දුක් විඳලා සොයා සපයාගත් වස්තුව ලෝක සත්‍යයට දානය කරමින් ඒ වස්තුව පරිත්‍යාග කරගෙන යනවා පාරමිතා. උපපාරමිතා කියලා කියන්නේ ශරීරයේ කොටස් දුක නැතුව බය නැතුව සැක නැතුව ජීවිතය අතහැරලා නමුත් කොටස් පූජා කරනවා. පරමත්ත පාරමිතා කියලා කියන්නේ ජීවිතේ උනත් දෙන්න සූදානම් වෙන මොහොත ජීවිතේ පූජා කරන්න සූදානම් වෙන මොහොත. මෙන්න මේ ආකාර තුනෙන්ම මේ පාරමිතා හරියටම මුදුන්පත් වෙලා පූර්ණේ වුණාට පස්සේ තමයි උන්වහන්සේට ලෞතර බුද්ධ රාජ්‍යයත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සංවිධානය වෙලා බුදු බව ලැබෙන්න තමන්ගේ අවස්ථාව එළඹෙන තුරු දිව්‍ය ලෝකයක සැප විඳින්න උන්වහන්සේ ලැබෙන්නේ මේ කාලේ. මේ පාරමිතා සම්පූර්ණ කරගෙන යන කාල වකවානුව තුළ උන්වහන්සේ දෙව්ලොව වඩින වාර දෙව්ලොව උපදින වාර බොහොම තියෙනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකවල මුළු ආයුෂයම ওই කාල සීමාවල් වල භුක්ති විඳින්නේ නැහැ. ටික කාලයක් එහි ඉන්නවා නැවත මණ්ඩලයට එනවා පින්කම් කරගන්න ඕන නිසා. ටික කාලයක් එහි ඉන්නවා නැවත මණ්ඩලෝ වෙනවා. එළ මහා පින්කම් කරගෙන සමහරවිට ඊට වඩා උසස් දිව්‍යාත්මවල උප්පත්තිය ලැබනවා. නැවත කෙටි කාලයක් ඉඳලා නැවත මනුෂ්‍ය ලෝකෙ උප්පත්තිය ලැබනවා. මෙහෙම තමයි මේ පාරමිතා ටික පූර්ණේ කරන්නේ. එහෙමනම් අපේ බෝසතාණන් වහන්සේගේ මහා අබිනීහාරයේ ගාවට එනකන් කරුණු අපි මෙතනදී සාකච්ඡා කරන්න යෙදුණා. අබිනීහාරයේ පිළිබඳව කරුණු අපි නම් වශයෙන් සිහිපත් කරන්න යෙදුණා. අපි ඊළඟ දේශනාවේදී අබිනීහාරයේ
මේ කාරණා 8 විස්තර කරලා පාරමිතා 10 සම්පූර්ණව සාකච්ඡා කරන්න අපිට ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. අපිට අලුත් මාතෘකාවක් ආරම්භ කරන්න තියෙනවා පාරමිතා පටන් ගන්න. ඒ නිසා අලුතෙන් පටන් ගන්න අවශ්‍ය නිසා අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ